good afternoon. අපි පොඩි වෙලාවක් ගියා ක්ලාස් එක පටන් ගමු. මේ දැන් අද මම IBS එක ඇවිල්ලා කරන්නේ. ඔයගලන්ට මාව ඇහෙනවද? 22 ද ඉන්නේ ඔය. right. Can you hear me and show me? Okay, හරි. screen එක පේනව නේද? all right නේ? yes, okay, right, fine. හරි, අපි පටන් ගමු. මේ දැන් ඔයගලන්ට මම ගිය yes, okay. Okay, සඳුනි. අපි ගිය සතියේ කතා කරමින් හිටියේ okay, fine. ගිය සතියේ කතා කරමින් හිටියේ මුදල් තරව කරෝ පාඩම අපි අතරමැදට ගියා. right? මුදල් තරව කරෝ පාඩම ගියානේ අපි තරම දුරට කරගෙන ගියා ඒක අපි මැදට වගේ ගියා ඒකේ. අපි එතන ඉතුරු ටික ඉවර කරලිමු. ඔයගලන්ට මතක ඇති මුදල් තරව කරවන් කියන එක අපි මාතෘකාව පටන් ගත්තා, right? මුදල් තරව කරෝ right. okay. දැන් අපිට තව lessons කීපයක් ඉතුරුලා තියෙනවා. අපි papers මම හිතන්නේ මේ දැන් plan කරමින් ඉන්නවා institute එක මේ ඔයගලගේ revision classes වලට date දැනුම් දෙයි ඉස්සරහට. exam එකට කලින් revision දවස් කීපයක් කරනවා. අපිට තව පාඩම් 7ක් 8ක් විතර lessons 7ක් 8ක් ඉතුරුලා තියෙනවා කරන්න තව. ඉදිරි සති කීපයක් අපි ඉක්මනට කරන්න ඕන. දැන් මම අද ඊට අමතරව ඒවල තියෙනවා data tables වගේ central bank report එකකින් copy කරලා ගත්තා. කියන්නේ අපේ banking sector එකට non banking sector එකට important data ඇතුළත් මේකක් එවලා තියෙනවා. data table කීපයක් දැන් අපි එකක් පොඩ්ඩක් discuss කරමු. ඊට කලින් අපි ඔය මේ මුදල් තරව කරුව කියන පාඩම අපි ඉවර කරමු, right? ඒක ඉවර කරමු. මේ තියෙන lesson එක. දැන් මුදල් තරව කරුව කියන්නේ කවුද? right? මුදල් තරව කරුව කියන්නේ කවුද? ඒගොල්ලෝ වැඩ කරන markets මොනවද? ඒගොල්ලන්ගේ නියාමන රාමුවට අදාළ මේ 18 අංක එක දරන විධාන ඒව ගැන අපි කතා කරමින් ගියා. මතක ඇති ඔයගොල්ලන්ට, right? කතා කරමින් ගියා. ඒ ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි මොනවද? ඒ ඔක්කොම අපි මුදල් තරකට අවසරලත් ක්‍රියාකාරකම් මොනවද? මෙහෙයුම් කටයුතු operating arrangements මොනවද? ඒව ගැන අපි කතා කරමින් ගියා ඉස්සරහට මට මතකයි, right? එතකොට මුදල් තරවකාර සමාගම් වල ප්‍රධාන නිලධාරිගේ යථායෝගීභාවය fit and proper. කියන්නේ fit and proper clearance ගන්න ඕන central banking. ඒකේ කොහමද තියෙන නිර්ණායක මොනවද කියලා කතා කරා. සැලකිය යුතු කොටස් නිමයන් significant shareholders ඒගොල්ලෝ ගැන අපි කතා කරා, right? ප්‍රධාන නිලධාරියෙකු සහ සැලකිය යුතු කොටස් නිමයන් වශයෙන් පත් වෙන නුසුදුසුකම් disqualifications of significant shareholders and key management persons අපි ඒ ටික කතා කරා. අභ්‍යන්තර පාලනය internal control මේ හරිය මම කතා කරා මතකද ඔයගලන්ට? මෙතන මම යම් දෙයක් කිව්වා මට කියන්න ඕනකම තිබුණා ඒ වෙලාවෙත්. දැනුත් මම ආයි මතක් කරනවා මේ අභ්‍යන්තර පාලනය කියන එක මුදල් තරව කරවන් කියන පාඩම ඇතුලේ අපි කතා කරා වුණාට මූල්‍ය ආයතන වල ගොඩක් බොහෝ හැම මූල්‍ය ආයතනකම internal control එක තියෙනවා. අනිවාර්යයෙන් ඒක තියෙන්න ඕන අංගයක්, ලක්ෂණයක්. මේක තියෙන්න ඕන. ඒතර internal control කිව්වම මුදල් සමාගමකත් බැංකුවකත් මුදල් තරව කරවන්ගේ primary dealers එක හැමෝගෙම internal control කියන concept එක එකයි. ඉතින් ආයතනෙන් ආයතන පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් ඒතර මම මෙතනදීම මේ පාඩමට ඇතුල් කළම අභ්‍යන්තර පාලනය කියන කොටස කරනවා. ඒතර මෙතන කතා කරන මේ කාරණා මේ principles වෙනත් මූල්‍ය ආයතනයකත් අභ්‍යන්තර පාලනයට අදාළ වෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕන උත්තර ලියනකොට අභ්‍යන්තර පාලනය ගැන මුදල් තරව කරුවන්ගේ අභ්‍යන්තර පාලනය ගැන ප්‍රශ්නයක් ආවොත් මේ කරුණු ලියන්න පුළුවන්. නමුත් බැංකු නොවන මූල්‍ය ආයතනයක් මුදල් සමාගමක්, කල්පිත සමාගමක්, ඒ වගේම අනිකුත් මුදල් මේ බැංකු නොවන මූල්‍ය ආයතනයක අභ්‍යන්තර පාලනය ගැන එහෙම ආවොත් මේ කරුණුම අදාළ කරන් ලියන්න පුළුවන්. එතන අවශ්‍ය ආකාරයට ඒ වටපිටාව වෙනස් කරලා ලියන එකේ වගකීම ඒ මීටර එක ඕගොල්ලන්ට තියෙන්න ඕන. ඒක අවබෝධ කරගන්න පළවෙනි. ඒක මම එදත් කිව්වා. එතන මේ ඇතුලේ කතා කරන business continuity plan වෙන්න පුළුවන්. මේ මොනවාද අභ්‍යන්තර පාලනය වෙන ඒ කාරණා මේ පාඩමට පමණක් නෙවෙයි අදාළ අනිත් තැන් වලට අදාළ කරන්න පුළුවන් කියන එක මම එදත් කිව්වා. අදත් මම මතක් කරනවා, right? ඒක ඔළුවේ තියාගන්න ඕන, right? හරි. ඊළඟට බලමු අභ්‍යන්තර පාලනය. මේ හැරි අපි කතා කරා. එතකොට අභ්‍යන්තර පාලන පත්‍ය පාත්තාගෙන ඉතතර එවැනි පද්ධතියක ඇතුළත් යුතු කරුණු ලයිස්තු කරා. මොනවද අභ්‍යන්තර පාලන පත්‍යක තියෙන මූලික කාරණා කියන එක. ඔය මේ විශේෂයෙන් මුදල් තරව කරගෙන නම් මේවා වෙන්න ඕන, right? මේක වෙනස් වෙන්න පුළුවන් ඒ අවස්ථාව අනුව මුදල් සමාගමකට, බැංකුවකට, මොනවාද කල්පිත සමාගමකට ඒ ආදී වශයෙන්. මෙතන නම් තියෙන්නේ මේ දුරකථන භාවිතා කිරීම සම්බන්ධව මොකද ඒගොල්ලෝ ගොඩක් ට්‍රාන්සැක්ෂන්ස් දුරකථනෙන් කරන්නේ. ඒවා ප්‍රවේශ වීම
ඒ වගේ මේ රහස්‍ය භාවය ඒවා වාර්තා කර ගැනීම ඒ ආදී දේවල් ඒවා අපි කතා කරනවා. අභ්‍යන්තර පාලනයේ අරමුණු. දැන් මේ අරමුණුම තමයි වෙනත් තැන්වලත් මූල්‍ය ආයතන එකත් අභ්‍යන්තර පාලනය සම්බන්ධ අරමුණු වෙන්නේ. ඒ කියන්නේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම, මෙහෙයුම් අරමුණු සඵලතාවයේ පාත්තාගෙන යාම, තොරතුරු වල විශ්වාසනීයත්වය හා පරිපූර්ණ බව සාතික කිරීම, ව්‍යාපාර කටයුතු අදාළ නොවන නීති රැගුලර් සමග අනුකූල වෙනස ක්‍රියා කිරීම. මේව තමයි අභ්‍යන්තර පාලනයක ඕනම තැනකට අදාළ වෙන්නේ. හරි, ඒව මතක තියාගන්න ඕන, රයිට්? මුදල් තරව කරන කටයුතු තහවුරු කිරීම. ඒවත් අපි කතා කරා. රයිට්? වාර්තා කිරීම අවශ්‍ය රිපෝටින් රික්වයර්මන්ට්ස්, රයිට්? ඒ වගේ කොහොමද කරන්නේ විනාඩි 15කට වරක් ඉදිරියට වාර්තා කරන්න කියලා අපි කතා කරා. ඒකල පද්ධතිය. CIMM, රයිට්? ඒ වගේ නැත් අපි කතා කරා. මට මතකයි මම ගිය සතියේ කතා කරා. ගිණුම් හා අනිකුත් වාර්තා පරීක්ෂා කිරීම. ඒ අධීක්ෂණය කරන්නේ සුපරීක්ෂණය කරන්නේ මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ අධ්‍යක්ෂවරයාට හෝ විසින් බලය පාලන කෙනෙකුට මේවා කරන්න පුළුවන්. මේ යුරාසට අනුකූල නොවන නිසා ඇති වෙන තත්ත්වයන්. ඒ කියන්නේ කම්ප්ලයින් වුණොත් ඇති වෙන තත්ත්වයන් ඒවත් අපි කතා කරා. රයිට්? ඊළඟ බලය පැවරීමේ සාතිකය. ක්‍රියාම ඒව ගැන අපි කතා කරා. රයිට්? ඊට පස්සේ ප්‍රොඩක්ට්ස්, ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්, මනි බ්‍රෝකර්ස් සහ ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් මේවා කියන එක අපි වෙන වෙනම කතා කරා. ගෝලීය විදේශීය රීති සංග්‍රහය, ග්ලෝබල් ෆොරෙක්ස් කෝඩ් එක ගැන අපි කතා කරා. ඒවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට අනුව අපි ඇප්ලයි කර ගන්නවා කියලා කිව්වා. අභ්‍යන්තර පාලන පද්ධතිය, මේ දියුණු ප්‍රකාශ මේ වගේ දේවල් අපේ වෙනම තියෙනවා. මම ඔයගලන්ට ඒවලා නැහැ. ඒවම වෙනම එවන්නම් ඔයගලන්ට, රයිට්? ඒ ලැබෙන සලසන චර්යා ධර්ම සංග්‍රහය. මේක තමයි අපි පටන් ගත්තේ. ethics, code of ethics, right? මෙතෙන් දැනේද අපිට කතා කරන්න තියෙන්නේ. මෙතෙන් දැනේද කතා කරන්න තියෙන්නේ මට මතකයි. චර්යා ධර්ම සංග්‍රහයෙන් නම් අපිට කතා කරන්න තියෙන ඉස්සරහට, right? okay. මතක නේද? මෙතෙන් නම් ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. right? oh, right. හරි. මෙතන අපි පටන් ගමු. right. දැන් අපි දන්නවා බලයලත් මුදල් තරය කරන සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයක් ශ්‍රී ලංකා මහා බැංකුව 2018 හඳුන්වා දුන්නා. 49 අංක 54 දුන්න මුදල් නීති පනතේ ඔය කියන වගන්තිය යටතේ ඉදිරිපත් කරලා 18 අංක 1 දරන නීති හේතු සාකච්ඡා කළ මුදල් තරය කරන රෙගුලාසි. අපි මෙච්චර කතා කරේ ගයිඩ්ලයින් එක. rules, regulations, regulation. සහ මෙම චර්යා ධර්ම සංග්‍රහය අතර කිසියම් විෂමතාවයක් ඇති වූ අවස්ථාවක මුදල් තරයව කරන රෙගුලාසි අදාළ කටයුතු අදාළ කරගත යුතු බව චර්යා ධර්ම සංග්‍රහයේ විෂයපතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මෙම චර්යා ධර්ම සංග්‍රහයේ විෂයපතේට පහසුදාන් කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. මොනවාද අන්තර්ගත වෙලා තියෙන කරුණු? අන්තර්ජාතික පරිශ්‍රයන්ට අනුකූලව බලයලත් මුදල් තරය කරනගේ ක්‍රියාකාරීත්වය ඉහළ ප්‍රමිතියකින් සහ වෘත්තීය නිපුණතාවයකින් යුතුව පවත්වාගෙන යාම සාධක කිරීම සඳහා බලයලත් මුදල් තරයකරුවන්ගේ වෙළඳපොළ චර්යා සහ හුරු පුරුදු තවදුරටත් ශක්තිමත් කිරීම ආරමුණයි. මහ බැංකුව විසින් මෙම චර්යා ධර්ම සංග්‍රහය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබී. ඒක අපි දන්නවා. මුදල් තරව කරන රෙගුලාසියේ අංක 2 යටතේ අපි කලින් කතා රෙගුලාසිය. මුදල් මණ්ඩලය විසින් බලය පැවරීමේ සහතිකය නිකුත් කරන ලද සියලු මුදල් තරයකරුවන් සඳහා මෙම චර්යා ධර්ම රාමුව අදාළ වෙනවා. මේක ඒගොල්ලන්ට ඔක්කොටම අදාළ වෙනවා. මීට අමතරව ACI ආදර්ශ රීති සංග්‍රහය සහ ගෝලීය විදේශීය රීති සංග්‍රහය ෆොරෙක්ස් ග්ලෝබල් ෆොරෙක්ස් කෝඩ් එක අනුගමනය කළ යුතුයි කියලා තියෙනවා, right? මෙම චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හෝ කඩ කිරීම මුදල් තරයව කරන රෙගුලාසිය දක්වා ඇති දඬුවම් වලට යටත් වෙනවා මේක කඩ කිරීමක් වුණොත්. මෙම චර්යා ධර්ම සංග්‍රහය ක්‍රියාත්මක වන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට සියලු බලයලක් මුදල් තරයව කරන විසින් වැඩපිළිවෙලක් ඇති කරන්න ඕන. මේ චර්යා ධර්ම සංග්‍රහය ක්‍රියාත්මක වන සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්නත් ඕන. ඒක ඒ වෙන බවට අධීක්ෂණය වෙන්නත් ඕන. ඒගොල්ලෝ ස්ථාපිත කරන්න. චර්යා ධර්ම සංග්‍රහයේ මූල ධර්ම, principles of code of ethics, right? ඒක තමයි ඊළඟ උපමාතෘකාව. චර්යා ධර්ම සංග්‍රහයේ මූල ධර්ම බලයලත් මුදල් තරයකරුවන්ගේ ඵලදායී ක්‍රියාකාරීත්වය සහ යහපත් ප්‍රතිශාන් ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු මාර්ගෝපදේශ මාලාවක් ඇති කිරීමේ අරමුණින් සකස් කරනු ලැබ ඇත. මෙම සංග්‍රහය ප්‍රධාන වශයෙන් පැතිකඩ 4ක් ආවරණය වෙන ආකාරයෙන්, කියන්නේ 4 පැත්තකින්ම ආවරණය වෙන ආකාරයෙන් සකස් කරලා තියෙනවා. මේවා පහසුදාන් පරිදි වෙන වෙනම දැක්විය හැකිය. අයන්න. චර්යා ධර්ම සංග්‍රහය ඇතුළත් ආචාර ධර්ම සහ ප්‍රමිති මේ අර්ථයේ වෙළඳපොළ හැසිරීම 1. 2 රහස්‍යභාවය, 3 පුද්ගලික තමාසතු ගිණුම ගන්දුරු කිරීම, 4 විනෝදාස්වාදය
තෑගි සහ ප්‍රසාද දීම නා ඔට්ටු ඇල්ලීම හා සූදු යන ක්‍රීඩා තත්ත්වයන් යටතේ විස්තර කරලා මේ හතර තමයි ඔන්න ඔය කියන හතර. වෙළඳපළ හැසිරීම, රහස්‍යභාවය, පුද්ගලික තමා සතු ගිණුම ගනුදෙනු කිරීම, ඒ වගේම විනෝදාස්වාදය, තෑගි සහ ප්‍රසාද දීම නා ඔට්ටු ඇල්ලීම හා සූදු ක්‍රීඩා යන තත්ත්වයන් යටතේ විස්තර කරලා තියෙන ප්‍රධාන කාණ්ඩ හතර පැතිකඩ හතරයි. එතකොට වෙළඳපළ හැසිරීම මුලින්ම තියෙනවා බලමු අපි. මේ යටතේ බලයලත් මුදල් තරය කරවන්න ඔවුන්ගේ චර්යාව තුළ පෞද්ගලික සහ වෘත්තීය අවංකභාවය ඉහළ මට්ටමින් පෙන්වුම් කරන්න ඕන. ඒගොල්ලෝ වෘත්තීය වශයෙන් අවංකභාවය පෙන්වුම් කරන්න ඕන. සියලු ආකාරයේ වෙළඳපළ අනිසි හැසිරීම තහනම් කරන අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීම මෙන්ම කළමනාකාරීත්වය විසින් ඒවා නිරීක්ෂණය කිරීම මුදල් තරව කරන කටයුතුවලදී මුදල් වලදී ඔවුන්ගේ කුසලතාවයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් යහපත් අරමුණකින් කටයුතු කිරීම වෙළඳපළ භාවිතා කරන්නන්ට මෙන්ම නියාමකයන්ට මිල පොලි අනුපාතය සහ ඉල්ලුමද ඇතුළුව වෙළඳපළ තත්ත්වයන් පිළිබඳ ව්‍යාජ නොමග යවන සුළු අදහසෝ රැවටිලි සහගත හැසිරීමක් නිරතවීමක් සිදු නොකිරීමට වග බලා ගැනීම. තරව් කරන සමාගම් සතදී ප්‍රසිද්ධ නොකරන ලද මිල මෙන්ම අනෙකුත් සංවේදී තොරතුරු හා ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳ අතිශය සැලකිලිමත් යුතු අතර එම තොරතුරු මත පදනම්ව ඔවුන් තම පෞද්ගලික ගිණුමක් වෙනුවෙන් ගනුදෙනු කිරීම හෝ වෙනත් පාර්ශවයකට එසේ ගනුදෙනු කිරීමට බලපෑම් සිදු නොකිරීමට වග බලාගත යුතු එක දීර්ඝ වාක්‍යයක්. ඒක ඕනනම් ඔයගලන්ට ඛණ්ඩනය කරලා හදා ගන්න පුළුවන් කුඩා වාක්‍ය වලට. තවද සමාගම් විසින් හිතාමතාම කටකතා පැතිරීම හෝ අසත්‍ය නොමග යවන සුළු තොරතුරු ව්‍යාප්ත කිරීම නොකළ යුතු සේම මිල ගවේෂණ යාන්ත්‍රණය විකෘති හෝ අවභාවිතා කිරීම නොකළ යුතුය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකු හෝ අදාළ සමාගම් වල කොටස්කරුවෙකු සතු ප්‍රසිද්ධ නොකරන ලද වෙළඳපළ තොරතුරු මත පදනම්ව ගනුදෙනුවක් සිදු කිරීමට එවැනි පාර්ශ්වයන් සතු අනිසි බලපෑමක් නම් වෙනම් බලයලත් මුදල් තරය කරන විසින් ඒ බව ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂය ඒ කියන්නේ ඩිරෙක්ටර් IOD වාර්තා කළ යුතුය. තම අනන්‍යතාවයේ රහිතව වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා නොදිය යුතු අතර. ඒ කියන්නේ අනන්‍යතාවයේ සහිතව බාර දෙන්න ඕන තොරතුරු කියනවා මාධ්‍යයට. අතර එවැනි ප්‍රකාශයක් කිරීමේදී සමාගම ඔවුන්ගේ අනන්‍යතාවයේ සහිතව සිදු කරන අක්‍රමිකතා සහ වැරදි කිරීම පිළිබඳ හෝ වෙනත් ඕනෑම පාර්ශවයක එවැනි ගනුදෙනුවක් සම්බන්ධ සංඥා සාක්ෂි පිළිබඳ දැනුවත් වූයේ නම් නොපමාව ඒ පිළිබඳ දේශීය කටයුතු දේශීය මෙහෙයුම් ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂක දන්නා. ඒ කියන්නේ අධ්‍යක්ෂලා දෙන්නේ Director Domestic Operations, Director International Affairs Operations. දෙන්නටම දැනුම් දෙන්න ඕනේ. මොකද දෙපැත්තම කටයුතු වල මේගොල්ලෝ සම්බන්ධ වෙනවා. ඊට රහස්‍යභාවය. මේ නිහත සාකච්ඡා කළ මුදල් තරව කරන රෙගුලාසියේ අංක 11 යටතේ නිශ්චිතව සඳහන් කර ඇති පරිදි තරව කරන රෙගුලාසි මගින් අනුමත කරන ලද තොරතුරු හැර ගනුදෙනු පිළිබඳ තොරතුරු කිසිම පාර්ශවයකට අනාවරණය නොකිරීමට පාර්ශව කරවන්ගේ ගනුදෙනු සහතික තොරතුරු සහිත තොරතුරු ඇතුළු සියලු කාරණාවලදී රහස්‍යභාවය ආරක්ෂා කිරීම එහා සඳහා සහාය වීම තවද මෙලෙස රහස්‍යභාවය පවත්වාගෙන යාම තුලින් වෙළඳපළ අවංකභාවය සුරක්ෂිත කිරීම සඳහා එක හා සමාන වගකීමක් දැරිය යුතුය. මේගොල්ලන්ගේ වගකීම් මේ කියන්නේ රයිට්. ඒ අනුව පහළට කතා කරගෙන එසේම බලයලත් මුදල් තරය කරන සමාගම් ජංගම දුරකථන මගින් නො වෙනත් ඕනෑම මාධ්‍යකින් පොදු ස්ථානවලදී පාර්ශව කරවන්ගේ කටයුතු පිළිබඳ සාකච්ඡා නොකිරීමට වග බලාගත යුතුය. ඒ කියන්නේ ඕපන් ඩිස්කෂන්ස් කරන්න බෑ වෙනත් තැන්වල ඩීලින් රූම් එකේ තමයි කරන්න ඕනේ. සේම රහසිගත තොරතුරු අඩංගු ඕනෑම ලේඛනයක් විද්‍යුත් මාධ්‍යයක් පුද්ගලික පරිගණක පොදු ස්ථානවල නොතැබිය යුතුය. ඒවා ස්ට්‍රික්ට්ලි අනිත්‍යයට ඇතුල් වෙන්න බැරි තැන්වල තියන්න ඕනේ. කිසියම් තොරතුරු අනාවරණය කිරීම සඳහා වෙනත් අයෙකුට කිසියම් ආකාරයේ පෙළඹවීමක් බලපෑම් කිරීමක් පොරොන්දු වීමක් වෙනත් සුසුසු ක්‍රමවේදයක් අනුගමනය නොකළ යුතුය. තවද තරව් කරන සමාගම් ඔවුන්ගේ පාර්ශවකරුවන්ගේ රහසිගත තොරතුරු අනාවරණය කිරීම දාවන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ යුතු සේම ඒ බව වහාම අදාළ පාර්ශවයන් කරුවන්ගේ කළමනාකාරීත්වයට දේශීය මෙහෙයුම් අධ්‍යක්ෂකට සහ ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂකට වහාම දැනුම් දෙන්න ඕන. දැන් මොනවද මේ කියන්නේ? මොනවද මේ කියන්නේ අපි? මේ ඒගොල්ලන්ගේ ආචාර ධර්ම පද්ධතියට අනුව ඒගොල්ලෝ ක්‍රියා කරන්න ඕන ආකාරය. ඒ කියන්නේ ගනුදෙනු රහසිගතව පවත්වාගෙන යාම රහස්‍යභාවය ආරක්ෂා කිරීම ලේඛන රහසිගතව ඒ උපකරණ කම්පියුටර්ස් ඒ වගේ හැම දෙයක්ම ලිපි ලේඛන රහසිගතව විකාශ කරගෙන සුරක්ෂිතව තබා ගැනීම ඒවා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්ධියටපත් නොකිරීම අනන්‍යතාවයේ සහිත යම් ප්‍රකාශන ඉක්ුත් කිරීම මාධ්‍යයන්ට ඒ වගේම ඒ සම්බන්ධ වගකීම් දැරීම එවැනි අනිසි ක්‍රියාවක් සිදු වෙන බව දැනගත්තොත් වහාම
ජාත්‍යන්තර කටයුතු හා දේශීය කටයුතු අධ්‍යක්ෂකවරුන් දැනුම් දීම, ඒ වගේම ඒ සම්බන්ධ සියලුම විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීම. ඒවා සාමාන්‍යයෙන් විය යුතු දේවල්. එහෙම තමයි ඒ වගේ වැඩ කිරීම කෙරෙන්න ඕන. ඒ ආචාර ධර්ම වල පනවලා තියෙන ආකාරයට. රයිට්? ඒක තමයි මේ කතා කරන්නේ. මේවා ඉතින් සමරයිස් කරලා මේ දිග වාක්‍ය තිබ්බට සමරයිස් කරලා ලියන්න පුළුවන් වෙන්න ඕන මොන හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඕගන්. රයිට්? ඊළඟට ඊළඟ කොටස 3 පුද්ගලික ගිණුමක නැතොත් තමා සතු ගිණුමක කටයුතු කිරීම. කියන්නේ පුද්ගලික ගිණුමක් නැත්නම් තමන්ගේ පර්සනල් account එකක් කරා මේ transaction කිසි දෙයක් කරන්න බෑ. මුදල් තරව් කරන කටයුතු වලදී යොදා ගනු ලබන මූල්‍ය උපකරණවල ගනුදෙනු කිරීමේදී කිසිදු බලයලත් මුදල් තරව කරකෝ එවැනි ආයතනයක සේවකයෙකු තමන් වෙනුවෙන් සේවාදකයෙකුට දායකයෙකුට ගනුදෙනුකාර පාර්ශ්වයක් ලෙස හෝ ප්‍රධානයෙක් ලෙස කටයුතු නොකළ යුතුය. එහෙම කරන්න බෑ. අපි කලිනුත් විධානයේ කියලා තියෙනවා. මුදල් තරව කරන සමාගම් ඔවුන්ට අනුමත කර ඇති ව්‍යාපාර කටයුතු වලදී කිසිදු මුදල් තරව කරකෝ එහෙම ආයතනයක සිය පවුලේ සමීප ඥාතියෙකු හෝ මිත්‍රයෙකු හෝ වෙනත් ඥාති පාර්ශ්වයක් උදෙසා කිසිදු මූල්‍ය උපකරණයක් ගනුදෙනු කිරීම වෙළඳාම් කිරීම නොකළ යුතුය. ඒගොල්ලෝ වෙනුවෙන් කටයුතු කරන්න බෑ, ගනුදෙනු කරන්න බෑ. තරව කරන සමාගමේ සේවකයන් තම පුද්ගලික මූල්‍ය අපේක්ෂාවන් බැහැර කරමින් පූර්ණ ලෙස විවෘතභාවය හා විනිවිදභාවය සහතික කරමින් ඔවුන්ගේ පූර්ණ අවධානය තරව කරන කටයුතු කෙරෙහි යෙදවිය යුතුය. ඒ විදිහට යොදවන්න අවශ්‍යයි. සියලු තරව කරන සමාගම් තම බැඳියාවන් අතර ගැටීම්, conflict of interest. conflict of interest ඒ කියන්නේ බැඳියාවන් අතර ගැටීම්. ආචාර ධර්ම, code of ethics හෝ වෘත්තීය විනිශ්චයන් සඳහා තිබිය හැකි හා ඇතිවිය හැකි බාධාවන් හඳුනා ගනිමින් එවැනි ගැටීම් වළක්වා ගැනීමට කඩිනමින් ක්‍රියා කළ යුතුය. ඒ කියන්නේ ඒ ඔය කියන ආකාරයට ඒ වගේ වළක්වා ගන්න ක්‍රියාත්මක වෙන්න ඕන. හතරවෙනි කොටස අපි ගාව පැතිකඩ හතරකින් බලමු. විනෝදාස්වාදය, ත්‍යාග හා අනුග්‍රහය දැක්වීම. සිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී ත්‍යාග හා සේවකයන් වෙනුවෙන් නුසුදුසු සහන පිරිනැමීම. සුදුසු නොවන සහන පිරිනැමීම. වෙනත් නුසුදුසු පුද්ගලයන් එසනා පෙළඹවීම කිසිදු විටක නොකළ යුතුය. එහෙම කරන්න බෑ. තරව් කරන සමාගම්හි කළමනාකාරීත්වය විසින් සේවකයන්ට විනෝදාස්වාදය, ත්‍යාග ලැබෙන ආකාරයේ වාර ගන්න හා පිරිවැය අධීක්ෂණය කළ යුතු අතර ඒවා ඒගොල්ලෝ හැම වෙලෙම සුපරීක්ෂාකාරීව ඉන්න ඕන. එවැනි ක්‍රියාකාරකම් සඳහා ප්‍රකාශිත ප්‍රතිපත්තියක් සහ එය නිසි ලෙස ක්‍රියාවෙහි යෙදවෙන්න ඕන. ඒවා කොහොමද කරන්නේ කියලා නිශ්චිත ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඒවා අධීක්ෂණය වෙන්න ඕන. ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන. සියලු විනෝදාස්වාදයන්හි විනිවිදභාවය තහවුරු කිරීම මෙන්න ඒවා කිසියම් කරදරයකට හේතු නොවන ලෙස බැහැර කළ නොහැකි සහ ඒවායේ කළමනාකාරීත්ව ක්‍රියාපටිපාටින් ස්ථාපිත කළ යුතුය. ඒවා බැහැර කළ නොහැකි සහ ඒවායේ කළමනාකාරීත්ව ක්‍රියාපටිපාටින් ස්ථාපිත කරන්න ඕන. ඊළඟ මුදල් මේක වැරදිලා ඇදලා මුදල් තරව් කරන සමාගම් විසින් ඔවුන්ගේ පවුල් ඥාතීන් සහ වෙනත් දන්නා පාර්ශ්වයන් සඳහා තම ගනුදෙනුකාර පාර්ශ්වයකින් සාධාරණත්වය හා අවංකභාවය පිළිබඳ ව්‍යාපාර සම්මතයන් හා ගැටෙන ආකාරයේ කිසිදු අනුග්‍රහයක් ඉල්ලා නොසිටිය යුතුය. ඒ කියන්නේ මේ වගේ දේවල් කරන්න බෑ කියන්නේ. ඔට්ටු වැල්ලීම හා සූදු ක්‍රීඩා. ඊළඟ කොටස. වෙළඳපොළ සහභාගී වන අතර සූදු හා ඔට්ටු තැබීම පැහැදිලි ලෙසම අන්තරාදායක සහ අහිතකර වන ආකාර අතර ඒවා දැඩි ලෙස තහනම් කරන්න ඕන. චර්යා ධර්ම සංග්‍රහයේ පොදු ගනුදෙනු මූල ධර්ම වෙන වෙනම නිශ්චිත සඳහන් කර ඇති අතර ඒවා කොටස් 5ක් යටතේ වෙන වෙනම දක්වා ඇත. මොනවාද මේ? චර්යා ධර්ම සංග්‍රහයේ පොදු ගනුදෙනු මූල ධර්ම, common transaction principles, right? වෙන වෙනම නිශ්චිත සඳහන් කරලා තියෙන අතර ඒවා කොටස් 5ක් යටතේ වෙනම දක්වලා තියෙනවා. ගනුදෙනු සංවාද පටිගත කිරීම. කියන්නේ මේ transaction කරන මේ over the phone කරන transaction කරන ගනුදෙනු සංවාද පටිගත කිරීම. recordings තියෙනවා. නැත්නම් මම අරක කිව්වේ නැහැ. මම මෙහෙම කිව්වේ නැහැ. මම මේ වගේ order එකක් place කරේ නැහැ කියලා ඒවා පස්සේ නොයෙක් ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒවා සංවාද පටිගත කිරීම. ඒ යටතේ අයන්න ආදී කාරණා ඊයන්න පල්ලෙහාට තියෙනවා. තරව් කරන සමාගම් සතු හඬ පටිගත කිරීමේ පද්ධතිය recording system එකට. එම හඬ පටිගත කිරීම සහ ගනුදෙනුට අදාළ දුරකථන අංකයේ දිනය සහ වේලාව සමග අනුක්‍රමිකව අංක කර ගවඩා කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒ පද්ධතියට මෙන්න මේ හැකියාවන් තියෙන්න ඕන. ඒ හරියට මේ අදාළ දුරකථන අංකය, දිනය, වේලාව ඒ දේවල් අනුපිළිවෙලින් තියෙන්න ඕන. සියලු සමාගම් විසින් සුදුසු දත්ත හා හඬ පටිගත කිරීමේ අවශ්‍යතාවය සහතික කරමින් ජාත්‍යන්තර පරීක්ෂණයට අනුකූලව ඒ සඳහා වන අභ්‍යන්තර ප්‍රතිපත්තීන් සකස් කරන්න ඕන. internal control policies. සියලු සමාගම් දත්ත හා හඬ පටිගත කිරීමේ අවශ්‍යතාවය සහතික කරමින් ජාත්‍යන්තර පරීක්ෂණයට අනුකූලව කියන්නේ international standards වලට අනුව ඒවා ඒ අභ්‍යන්තර ප්‍රතිපත්තීන් සකස් කරන්න ඕනේ. ඒවා රෙකෝඩ් වෙන විදිය ඒවා තබා ගැනීම
කරන්න ඕන විදිය. සියලු සමාගම් විසින් දුරකථන සංවාද, වාර්තා, ආයතන සතු පරිශ්‍රයේ ආරක්ෂාකාරී ලෙස ගබඩා කිරීම. ඒවා නැවත භාවිතයේදී හෝ එලෙස ගබඩා කිරීමේදී එහි ඇති තොරතුරු වලට හානි නොවන ලෙස ඒවාට ඇති ප්‍රවේශය දැල් ලෙස සීමා. ඒ කියන්නේ හැමෝටම access තියෙන්න බෑ ඒකට. ලිමිටඩ් ක්‍රවුඩ් එකකට ඒ වගේ access තියෙන්න ඕනේ ඒ වගේ අවශ්‍යමයට විතරයි. සංවාද පටිගත කිරීමේ පද්ධතිය නිසිලෙස ක්‍රියාත්මක වන බවට සාතික කර ගැනීම සඳහා තරව් කරන සමාගම් විසින් කලින් කලට පද්ධතිය පරීක්ෂා කරන්න. ඒ කියන්නේ time to time චෙකප් එකක් තියෙනවා මේවා රෙකෝඩ් වෙනවද කියලා බලන්න. මෙලෙස හඬ පටිගත කිරීමේ පද්ධතිය සහ අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙන් ලබා ගන්නා සේවා සඳහා වන ගිවිසුම් විධිමත්ව පවත්වාගෙන යන්න. මේවා ගිවිසුම් පවත්වාගෙන යන්න. දෙවෙනි එක. කාර්යාලය වෙලාවෙන් පසුව කාර්යාල පරිශ්‍රයෙන් පිටතදී ගන්දුණු කිරීම. ඔෆිස් ප්‍රෙමිසස් එකෙන් පිට ගන්දුණු කිරීම. කාර්යාල වෙලාවෙන් පසුව හා කාර්යාල පරිශ්‍රයෙන් සඳහා අවසර නොලැබෙන අතර පරිශ්‍රයෙන් පසුව හා කාර්යාල පරිශ්‍රයෙන් පිටදී අවසර නොලැබෙන අතර නියමිත කාර්යාල වෙලාවෙන් පසුව කරන ගන්දුණුවලදී එසේ කිරීමට අවසර ලබා දී සේවකයන් ලැයිස්තුගත කර එම ගන්දුණු නොපමාව වාර්තා කිරීම හා පටිගත කිරීම සඳහා ක්‍රියාපටිපාටිය සකස් කරන්න ඕන. මොකද්ද මේ කියන්නේ? මේ ක්‍රියාපටි මොකද අපි දන්නවා ටයිම් සෝන්ස් තියෙනවා. ටයිම් සෝන්ස්. දැන් ලංකාවේ මේ වෙලාව එකහමාරයි. දැන් ජපානයේ වෙලාව සන්ධ්‍යා කාලේ. පාමාර 6. මේ පැත්තෙන් යුරෝප් පැත්තේ තාම උදේ කාලේ. ඒතර මෙවැනි අවස්ථාවක ලංකාවේ අපේ වැඩ ඉවර කරත් අපේ කාර්යාලයෙන් බැහැර වුණත් සමහරට එහෙ ඔෆිස් ටයිම් නම් ඔන් ටයිම් නම් වැඩ කරනවා නම් මෙහි කවුරු හරි ඉන්නවනේ. ඒතර ඒ නිශ්චිත ශිෆ්ටිං ක්‍රමයක් වැඩ කරන වෙලාවල් රෙකෝඩින්ග්ස් ඒවා තියෙන හරියාකාරව සකස් කරලා තියෙන එකයි කියන්නේ. ඒක හරි සරලයි. ඒක තේරුම් ගන්න පුළුවන් ඔයගලන්ට රයිට්. ඒක තේරුම් ගන්න ඒක තමයි කියන්නේ. රයිට්. පටිපාටියක් ඒකට සකස් කරලා තියෙන්න ඕන. මෙලෙස වාර්තා කිරීම ලිඛිත ආකෘතියකින් ඉදිරිපත් කළ යුතු අතර වාචික වාර්තාකරණයේදී හඬ තැපැල් වොයිස් මේල් මෙවලම් ස්ථාපිත කළ යුතු අතර එලෙස වාර්තා කළ ගන්දුණු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව මකා නොදැමිය යුතුය. එහෙම මකා දැමීම කරන්න බෑ. මොකද ප්‍රශ්නයක් වුණොත් ගැටලුවක් වුණොත් ඒව ගැන සොයා බැලීම් කරන නිසා. සාමාන්‍ය කාර්යාලයන් පසු සිදු කරන ගන්දුණු පිළිබඳ සීමා සහ අවසරලත් ගන්දුණු වර්ග පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පැහැදිලි ලිඛිත මාර්ගෝපදේශ සේවකයන්ට ලබා දෙන්න ඕන. ඒ කියන්නේ කාර්යාලයන් පසුව කරන ගන්දුණු පිළිබඳ සීමා සහ අවසරලත් ගන්දුණු වර්ග. මෙන්න මේවා කරන්න පුළුවන් මෙන්න මේ වෙලාවේ ගන්දුණු පිළිබඳ. ඒවා හරියට පැහැදිලිව නිශ්චිතව තියෙනවා. ඊළඟට කියන අර CIMM එක. මොකද්ද? මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂණ පද්ධතිය Central Integrated Market Monitor හරහා උඩුගත කළ ගන්දුණු අවලංගු කිරීම. ඒ කියන්නේ මේ මොනාරි තීරණය කරන ගන්දුණු අවලංගු කිරීම. වාර්තා කළ ගනුදෙනු අවලංගු කිරීම සඳහා ඊට සම්බන්ධ සීළු පාර්ශ්වය අවලංගු කිරීමට එකඟ වන්නේ නම් විතරයි කැන්සල් කරන්න පුළුවන්. එලෙස අවලංගු කළ ගනුදෙනුවට අදාළ සියලු තොරතුරු එම ගනුදෙනු අවලංගු කළ දිනේදීම මහ බැංකුවේ දේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ වෙත විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙන්න. එදා මේක දැනුම් දෙන්න ඕන. තරව කරන සමාගම් විසින් මෙම පද්ධතියට වැරදිසාගත ලෙස වාර්තා කළ ගනුදෙනු නිවැරදි කර තිබේදයි පසුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඒවා වැරදි වාර්තා කළ දෙන ඒවා චෙක් කරලා බලන්න ඕන. අර වගේ මොනහරි තොරතුරු තියෙනවා එදාම වාර්තා කරන අවලංගු කිරීම තියෙන වාර්තා කරන සියලුම තරව කරන කටයුතු වාර්තා තබා ගැනීම රෙකෝඩ් කීප් තරව කරන සමගසේ ගන්දුණුකාර පාර්ශ්ව සමග සිදු කරන ගන්දුණු සම්බන්ධ ලිඛිත සාක්ෂි විද්‍යුත් මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් වසර 6ක කාල සීමාවක් සඳහා පවත්වාගත යුතු අතර එම ලේඛන සහ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය වූ විට ලබා දිය යුතුය. අනිවාර්යෙන් වසර 6ක් මේ රෙකෝඩ්ස් තියාගන්න ඕන. සමාගම්හි ගිනුම් පොත් හා වෙනත් වාර්තා වසර 6ක කාල සීමාවක් සඳහා පවත්වාගත යුතු අතර ඒවා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ලබා දීමේ වගකීම මුදල් තරව කරන ආයතනයට පැවරේ. ඒවා ලබා දෙන්න ඕන අවස්ථාවක. ව්‍යාපාර අකණ්ඩතා සැලසුම් පවත්වා ගැනීම. Business Continuity Plan. මං කිව්වා මේකත් එහෙම එකක්. BCP. මතකනේ කිව්වා. දැන් BCP එකක් තියෙනවනේ මේ මුදල් තරව කරන ආයතන විතර නෙවෙයි. බැංකුවල මුදල් සමාගම් වල කල්ප සමාගම් වල අනිත් ආයතන හැමතැනම BCP තියෙනවා. ඉතින් මෙතන තත්ත්වය පොඩ්ඩක් මෙතන අවශ්‍යතාවය වෙනව වෙනස් වෙන්න පුළුවන්. BCP කියන එකේ ප්‍රින්සිපල් එක ඔයගොල්ලෝ දන්නවා. Business Continuity Plan. මෙතනත් එහෙම එකක් තියෙනවා. ව්‍යාපාර අකණ්ඩව පවත්වන්න. හදිසි තත්ත්වයක් යටතේ ගිනි ගැනීමක් යටතේ මොනාරි වෙනත් මේ ස්වභාවික හේතුවක් යටතේ වෙන හේතුවක් ව්‍යසනයක් යටතේ හදිසි පහර දීමක් ත්‍ස්තවාදී ප්‍රහාරයක් ඒවා වුණත් අකණ්ඩව ව්‍යාපාර අකණ්ඩතා සැලසුමක් තියෙනවා. ඒකයි Business Continuity Plan. right? පවත්වා ගැනීම.
එතකොට ඒක පාත්ත ගන්න ඕනේ තමයි තියෙන්නේ. එතකොට අත්පොතට ඇතුළත් කරලා තියෙන්න ඕන අඛණ්ඩතා ශාස්ත්‍රය තියෙන්න ඕන. එහි සවිස්තරාත්මක තොරතුරු ඔවුන්ගේ මෙහෙයුම් අත්පොතට ඔපරේෂනල් ගයිඩ්ලයින් වල තියෙන්න ඕන. ව්‍යාපාර අඛණ්ඩතා ශාස්ත්‍ර ක්‍රියාවලිය වසරකට වරක්වත් කියන වසරකට එක් වරක්වත් අවම වශයෙන් යාවත් කාලීන කිරීම සහ පරීක්ෂණයට ලක් කිරීම කරන්න ඕන. මේ BCP එක අප්ඩේට් කරන්න ඕන, රිවිව් කරන්න ඕන වසරකට වරක්වත්. චර්යාධර්ම සංග්‍රහයේ අවදානම් කළමනා කරන මූලධර්ම risk management principles විශේෂිතව දක්වා ඇත. එය පහස්ථාන අංශ යටතේ වෙන්වෙන්ව දක්වා ඇත. අවදානම් කළමනාකරණය කියන්නේ risk management principles. risk එක mitigate කරන්න, risk එක minimize කරන්න කොහොමද අවදානම අඩු කරගන්න ක්‍රියා කරන්නේ ආයතනයක් තුළ. ඒක ඉතින් මුදල් තරය කරව විතරක් නෙවෙයි. බැංකුවක අනිත් මූල්‍ය ආයතනවලත් මේක අදාළයි. රාජකාරී වෙන් කිරීම. separation of duties. රාජකාරී වෙන් කිරීම. සියලු සමාගම් සිය කටයුතු ඉදිරි මෙහෙයුම් කාර්යාල front office සහ පසු මෙහෙයුම් කාර්යාල back office ලෙසද ඒවා භෞතික වශයෙන් මෙන්ම රාජකාරී වශයෙන් නිසියාකාරව වෙන් කිරීමට වග බලා ගන්න ඕනේ. ඒවා ෆිසිකලි වෙන් කරලා තියෙන්න ඕන. ඒ වගේම මෙහෙයුම් වලදීත් ඒ වගේම භෞතික වශයෙන් උත් රාජකාරී වශයෙන් උත් ඒවා වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි ඉන්ටර්නල් කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඒ වගේම මෙහෙයුම් වල සුරක්ෂිතභාවය ඇති වෙන්නේ. අභ්‍යන්තර විගණන කටයුතු ඉන්ටර්නල් ඔඩිටිං. සියලු මුදල් තරව් කරන සමාගම් සිය අවදානම් කළමනා කරන ක්‍රියාවලියේ අඛණ්ඩතාවය ඒක අඛණ්ඩ නිවැරදිභාවය සහ අනුකූල වීම තහවුරු කිරීම මෙන්න සිය අභ්‍යන්තර විගණන කටයුතු කාලානුරූපීව සමාලෝචනය කරනවා. ඉන්ටර්නල් ඔඩිට් පංච මේ වගේ අපි කතා කරා කෝපරේට් ගවර්නන්ස් ඩිරෙක්ෂන් එකේ. ඒතකොට මේ මුදල් සමාගම් වලත් ඒ වගේ අභ්‍යන්තර පාලනය ක්‍රියාත්මක වෙන ආකාරයේ කමිටුවෙන් බලනවා. ඒක මොකක්ද කියලා අපි එතන කතා කරා. ඒ යනවා මෙහෙම සමාලෝචනය මගින් පහත කරුණු පිළිබඳ ඵලදායී පාලනයක් තහවුරු කරන්න. මොකද ගනුදෙනු වාර්තා කිරීමේදී නිර්වද්‍යතාවය සහ සම්පූර්ණ බව. ගනුදෙනු වාර්තා කරන්නේ නිවැරදි වෙන්න ඕන, සම්පූර්ණ වෙන්න ඕන. රාජකාරීනි ඵලදායී වෙන් කිරීම දීමනා නිවැරදි වෙන් කිරීම හා දීමනා නිවැරදිව වාර්තා කිරීම. රාජකාරීනි ඵලදායී වෙන් කිරීම. දැන් කිසියම් රාජකාරියක අංශ කීපයක් එකම පුද්ගලෙක් කරන විතර රිස්ක් එක වැඩි. එයාට මොනවානේ වංචාවක් දූෂණයක් ප්‍රෝඩාවක් කරන්න පුළුවන්. කාර්ය සාධන සම්බන්ධිත දීමනා ගෙයිම් performance මේ payments ඒවා. දෛනික ක්‍රියාවලින් day to day operation දෛනික ක්‍රියාවලින්. ඊළඟට සියලු අභ්‍යන්තර පාලනය ඇතුළු මුදල් තරව කරන කටයුතු. ඒ ඔක්කොගෙම කටයුතු සම්බන්ධව අභ්‍යන්තර පාලනය තියෙනවා. ප්‍රමිති මට්ටම්. මෙම චර්යාධර්ම සංග්‍රහය තුළ ප්‍රමිති මට්ටම් පිළිබඳ පහසු දන්න ආකාරය විස්තර කරලා තියෙනවා. වෘත්තීයමය භාවය සහ දැනුම් මට්ටම්. ප්‍රොෆෙෂනල් ස්ටෑන්ඩඩ් එකයි knowledge එකේ මට්ටමයි. මුදල් තරව කරන සමාගම් විසින් වෙළඳ පුරුදු හා හැසිරීම පිළිබඳ වෙළඳපොලේ සමස්ත වෘත්තීයමය ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සඳහා නිරතුරුව ඉහළ මට්ටමේ දැනුවත්භාවයකින් අවබෝධයක් පවත්වා ගන්න ඕන. හැම වෙලේම ඉහළ මට්ටමේ දැනුවත්භාවයක්, අවබෝධයක් සහ අන්ඩර්ස්ටෑන්ඩින් එක පවත්වා ගන්න. තවද දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ සහ නියාමනයන්හි වැඩ දියුණුවම් පිළිබඳ ඉහළ මට්ටමේ දැනුවත්භාවයක් හා අවබෝධයක් පවත්වා ගන්න ඕන. අතර විධිමත් පුහුණුවක් හා සංවර්ධනයක් තුළින් ඔවුන්ගේ වෘත්තීය දැනුම ක්‍රමානුකූලව යාවත්කාලන කිරීම වැඩ දියුණු කිරීම කරන්න ඕන. මොකද්ද මේ කියන්නේ? මේ වගේ අප්ඩේට්ස් වෙන්න ඕන හරියට local as well as abroad foreign. ඒ වගේ ස්ටෑන්ඩඩ්ස් වෙන්න පුළුවන්. ඒ වගේම knowledge එක වෙන්න පුළුවන්. අලුත් තත්ත්වයන් වෙන්න පුළුවන්. වෙළඳපොළ තත්ත්වයන් වෙන්න පුළුවන්. market condition ඒවා වෙනස් වෙන්න පුළුවන්. ලෝකේ බොහොම ඉක්මනින් වෙනස් වෙන තත්ත්ව වෙනවා. සමහර commodities මිල වෙනස් වෙනවා. prices වෙනස් වෙනවා. ලෝකේ අර්බුදකාරී තත්ත්වයන් වෙනවා. ලෝක මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ අනුව ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් වල සිටුේෂන් එක ප්‍රයිසස් ෆ්ලක්චුවේට් වෙනවා. මේවා ගැන හරි අවබෝධයකින් වැඩ කිරීමේ නිපුණතාවය, දක්ෂතාවය, පුහුණුවක් මේ නිලධාරීන්ට තියෙනවා. එතකොට දේශීය මෙන්ම විදේශීය වශයෙන් පුහුණු වීම වලට වුන් යවන්න ඕන. ඒවා අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න ඕන. ඒවා ගැන හොඳ විධිමත් වෘත්තීය ආකාරයෙන් වැඩ කිරීමේ නිපුණතාවයේ හැකියාව උන්ට තියෙන්න ඕන. ඒක තමයි කියන්නේ. ඉතින් මම එදත් කිව්ව ඔයගලන්ට අපි සෙන්ට්‍රල් බැංකුවේ මම අර ඉන්ටර්නැෂනල් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් ඩීලින් රූම් ඉන්න කාලේ ඒ ඔෆිසර්ස්ලා හැමෝම එක්කින දෙනෙක් හැමදාම ඉන්න රට. ප්‍රෝග්‍රෑම් එකේ රොටේට් වෙවි හැමෝටම මේ අවස්ථාවක් එනවා. ඒක මොකද ඒම අවස්ථාවන් තියෙන්නේ ඒ එන්නේ ඒවා දැනුවත් වෙන්න ඕන, ඒවා අවබෝධ කරගන්න ඕන නිසා. විශේෂයෙන්ම පිළිගත් මූල්‍ය වෙන්න පුළුවන්. හොංකොං වෙන්න පුළුවන්, ටෝකියෝ වෙන්න පුළුවන්, සිංගප්පූර්, අනිත් පැත්තේ ලන්ඩන්, අනිත් පැත්තෙන් ජර්මන්, ඒ කියන්නේ පැරිස්, මේ පැත්තේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඒ වගේ තැන්වල නිතරම ඒ වගේ වැඩමුළු සම්මන්ත්‍රණ පුහුණු වීම පැවැත්වෙනවා. ලෝකේ අලුත් තත්ත්වයන් එක්ක. ඒතර ඒවා සම්බන්ධව විජිලන්ට් ඉන්න ඕන. ඒ දැනුම අවබෝධය යන්නම නොගියත්
නමුත් දැන් අලුත් ක්‍රමයට ඕනනම් Zoom තාක්ෂණය ඔස්සේ හරි නැත්නම් වෙනත් විදිහකින් හරි නැත්නම් සහභාගී වෙන්න අවශ්‍ය නම් ඒ විදිහට හරි කොහොම හරි knowledge එක share වෙන්න ඕන ඒ දැනුවත් බව ඇති වෙන්න ඕන. ඒවා තමයි කියන්නේ right. ඒවා අප්ඩේට් වෙන්න ඕන. තරව කරන සමාගමේ අලුයකරුවන් පහසු ගන්න අවම සුදුසුකම් සපුරා තියෙන්න ඕන. ඒ කියන්නේ ඒ ඩීලර්ස්ලා තරව කරන කියන්නේ ඩීලර්ස්ලා. ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් මොනවාද? ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පින්වන්න මුදල් තරව කරන සහතිකය money brokering certificate. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදුපියස් මගින් පිරිනම ලබන භාණ්ඩාගාර හා විදේශ නිවීම පිළිබඳ මෙහෙයුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව. අපේ Center for Banking Studies වලින් සෙන්ට්‍රල් බැංක් එකක් දෙනවා ඒක. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂයෙන් පිළිගනු ලබන වෙනත් අදාළ වෘත්තීමේ සුසුකම් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් මුදල් තරව කරන සමාගමකට අවම සුසුකම් වලට අමතරව අදාළ විශේෂ ශ්‍රේෂ්ඨය පිළිබඳ වෙනත් අතිරේක සුසුකම් අත්පත් කරගත හැකියි. එහෙම අවශ්‍ය නම් ඒවා ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආදි වශයෙන් මේ කාරණා තමයි ආචාර ධර්ම වල ඇතුළත් වෙන්නේ. ඒතර අපි මේ පාඩමත් මුදල් තරව කරන සම්බන්ධ කම්ප්ලීට් නෝට් එකක් ඔයගලන්ට දුන්නා කිසිම දෙයක අඩුපාඩුවක් නැතුව මුදල් තරවකරුවන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ නියාමනය හා අධීක්ෂණය ඔවුන් ක්‍රියා කරන වෙළඳපොළවල් ඔවුන්ගේ සීමාවන් ඔවුන්ගේ කටයුතු ඔවුන් ක්‍රියා කළ යුතු සීමාවන් ඔවුන්ගේ නියාමනය අධීක්ෂණය ඔවුන්ට අවශ්‍ය වන්නා වූ අනිකුත් මඟ පෙන්වීම් ඔවුන්ගේ ආචාර ධර්ම වෙන්න පුළුවන් ඔවුන්ගේ විධාන නියාමන රෙගුලාසි කොන්දේසි සියලුම දේවල් ඉදිරිපත් කරන ලියකියවිලි සැලකිලිමත් වෙන්න ඕන කාරණා ආචාර ධර්ම ප්‍රමිතීන් ඒ අනිකුත් ජාත්‍යන්තර සම්බන්ධ කරන්න ඒ දේවල් මොනවද අපි ලබා ගන්න ඕන දේවල් ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ පුහුණුවීම් නිරන්තර අවධානය අවබෝධය ඒ වගේ මේවා ෂෙයා කරගන්න මේ සීලුම දේවල් මේකේ ඇතුළත් වෙනවා. ඒ ඔය පැත්තෙන් කොහෙන් හරි ප්‍රශ්නයක් ආවොත් කිසිම අඩුපාඩුවක් නැතුව ලකුණු 18ක් 20ක් ගන්න ලියන්න පුළුවන්කම ඔයගලන්ට තියෙනවා. නිසා මේවා හරියට අවබෝධයෙන් කියවලා ඔළුවේ තියාගන්න. මේකේ ඇතුළේ තියෙන සමහර ඒවා business continuity plan, අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනය, ඒ ආදී කාරණාවල principles වෙන තැන් වලට අදාළ වෙනවා. ඒ අවස්ථානුරූපීව. ඒවා මතක තියාගන්න ඕන. right? හරි. හරි නේද? clear to all. මුදල් තරව කරන කටයුතු හරිද? right? 130 140 right? clear to all. දැන් මම තව පොරොන්දුවක් ඉෂ්ට කරන්නේ ඕගොල්ලන්ට වෙච්ච. මම කිව්වා හැකි සෑම අවස්ථාවකදීම අප්ඩේට් කරන්න ඕගොල්ලන්ගේ data වලින් සහ මහා බැංකු වාර්තාවේ තියෙන තොරතුරු වලින් කියලා ඕගොල්ලන්ගේ ශ්‍රේෂ්ඨයට අදාළව බැංකු නොවන මූල්‍ය අතර බැංකුත් ඇතුළේ ගොඩක් කරාට ඒ තියෙන දත්ත ඒවා මොනවද කියන එක මම දැනුවත් කරන්න කියලා මම දැන්ටම ටේබල් කීපයක් එවලා තියෙනවා right දැන් අපි ඉතුරු වෙලාව ගත කරන්නේ මේ ටේබල් එක සාකච්ඡා කරලා මෙච්චර කල් දවස් අපි ඉගෙන ගත්ත කරුණුත් එක්ක කොහොමද මේ වගේ තත්ත්වය කියන එක බලන්න මම තා පාඩම් කරන්න තියෙනවා කීපයක් නමුත් කරපු පාඩම් සම්බන්ධව අපි බලමු එහෙනම් ඔයගොල්ලෝ හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕනේ මේ කරපු මේ දැන් අද සාකච්ඡා කරන මේ ටේබල් ටික මේ ඩිස්කස් කරන ටික ඉස්සරහට කරන්න නියමිත පාඩම් වලට සමහර අදාළ ඒවා තියෙන්න මුල ඒවා මේ පාඩම් ඉවර කරාම ඒවත් එක්කත් ඔයගොල්ලෝ හැබැයි මම මේ කියන්නේ මේකෙන් මේ data කටපාඩම් කරන්න මේවා තියාගෙන මේ ඔළුවේ තියාගෙන ඉස්සරහ ගෙදර ගිහිල්ලා රාමු කරලා මේ කාමරවල ගහගන්න එහෙම අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට අදහසක් දෙන්නයි හදන්නේ මේ ඕගොල්ලන්ගේ බැංකු නොවන මූල්‍ය අතර විශේෂ සම්බන්ධව තියෙන තත්ත්වය. ඒක ඉන්ඩස්ට්‍රි එකේ තියෙන මේ කරන්ට් මේ ඇකියුරේට් data ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා අදහසක් ගන්න. ඒකයි මම මේක උත්සාහ කරේ දෙන්න නැහැ. ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා ඒක. අපි ඊළඟට ඒ ටික කතා කරමු. right. ඕකේ උදේනි හරි. බලමු අපි මොනවද තියෙන data table කියලා. මෙතන තියෙනවා මම කැමති ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න මෙන්න මේක. මොකද්ද මෙන්න මේ ටේබල් එක. දැන් බලන්න මේක. මොකද්ද මේ? මූල්‍යාංශයේ කාර්ය සාධනය. ෆයිනෑන්ෂල් සෙක්ටර් පර්ෆෝමන්ස්. මෙතන තියෙන බලන්නකෝ. බැංකු අංශය තියෙනවා, රක්ෂණ අංශය තියෙනවා, සමරයක් හැටියට ගත්තොත්. පහලින් තියෙනවා මොනවාද අරමුදල් කියන්නේ මේ වෙනත් අරමුදල් ඊළඟට මෙතන මේකේ තියෙන අනිකුත් ප්‍රතිශතාත්මක සංසන්දන මුදල් සමාගම් කල්බත් සමාගම් සේවක අර්ථසාධක අරමුදල ආදී වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදලා මේකේ ඇතුල් කරලා තියෙනවා රයිට් බලමු අපි උඩින් ඉඳලා බලාගෙන ඉමු බලමු ඉස්සෙල්ලා බැංකු අංශය රයිට් බැංකු අංශය ණය හා අත්තිකාරම් ආයෝජන සහ තැන්පතු පදනම අනුව ඒ ණය අත්තිකාරම් මේ වගේ ආයෝජන හා තැන්පත් පදනම අනුව බැංකු අංශයේ සතුරුදායක වර්ධනයක් පෙන්වු කළා. මොකද කොහෙද මේ මොන අවුරුද්දේද මේ? අලුත්ම data. දැන් අපි 2021 එකේ ඉන්නේ. මේ 2020 මහා බැංකු වාර්ෂික වාර්තාවෙන් ගත්ත මේ සටහනක් මේක. right? 2020 right?
දැන් බලන්නකෝ ණය සහ අත්තිකාරම් වල වාර්ෂික වර්ධනය රයිට් වාර්ෂික වර්ධනය බලන්නකෝ 11.9 ඒ කියන්නේ 100ට වාර්ෂික වර්ධනය 100ට වශයෙන් 11.9 කියන්නේ පෙර වර්ෂයට සාපේක්ෂව 11.9ක ණය සහ අත්තිකාරම් වල වර්ධනයක් තියෙනවා ආයෝජන වල වාර්ෂික වර්ධනය ඉන්වෙස්ට්මන්ට්ස් වල අපි දන්න බැලන්ස් ෂීට් එකක් වල නැඳ ගන්නකො මූල්‍ය ආයතන එක මම කියවනේ ඒ වගේ බැංකුවලත් එහෙම තමයි බැලන්ස් ෂීට් එකට ඒවයි ආයෝජන වල වාර්ෂික වර්ධනය 40%යි ලොකු වර්ධනයක් තැන්පත් වල වාර්ෂික වර්ධනය 21යි දශම මේ කියන්නේ බැංකු අංශය රයිට් හරි ඊට පස්සේ ඒකම ණය එකම බැඳලා තියෙන අනික් කාරණේ අක්‍රීය ණය non performing NPL අනුපාතය ඒක තියෙනවා සමස්ත බැංකු අංශයේම 4.9ක් NPL ඒ වගේම ව්‍යවස්ථාපිත ද්‍රව්‍යශීල වත්කම් අනුපාතය statutory liquid assets ratio එක දේශීය බැංකු මෙහෙයුම් අංශය රයිට් 37.3යි ඒකේ වර්ධනයක් තියෙන රයිට් වර්ධනයක් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක කැපිටල් ඇඩික්වසි ප්‍රාග්ධන ප්‍රමාණ අපි ඒක කතා කරා කැපිටල් ඇඩික්වසි රේෂියෝ එක නන් බැංකින් වල ඒක වගේම බැංකු වලක් තියෙනවා ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතේ තියෙන්නේ මොකද්ද අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකද ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එක 16.5ක COVID-19 වසංගතයෙන් පැනනගින ලද අභියෝග මැද්දේ වුවද බැංකු අංශය 2020 වසර තුලදී ශක්තිමත්ව පැවතුණා කියලා සාමාන්‍යයෙන් බේසිකලි කියන්න පුළුවන්. ඒ මොකද්ද? බැංකු අංශය. ඊළඟට බලමු රක්ෂණ අංශය. මේ තියෙන ඒකේ වත්කම් පදනම සහ ලාභදායීත්වය අනුව රක්ෂණ අංශය වර්ධනයක් වාර්තා කරනවා. වත්කම් පදනමයි ලාභදායීත්වය. ඒ කියන්නේ ප්‍රොෆිටබිලිටි එකයි ඇසෙට් බේස් එකයි. දෙකම අනුව වර්ධනයක් වාර්තා කරන ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ. බලමු. ඒක ඕගොල්ලන්ගේ නන් බැංකින් පැත්තේ සෙක්ෂන් එක ඉන්ෂුරන්ස්. දල ලියාපදිංචි වාරිකයන්හි වාර්ෂික වර්ධනය. වාරිකයන්හි වාර්ෂික වර්ධනය 9.7යි. සමස්ත වත්කම් වල වාර්ෂික වර්ධනය 14.6යි. බදු පෙර ලාභය රුපියල් බිලියන ඉන්ඩස්ට්‍රි එකේම 38.6යි. එතකොට වර්ධනයක් රක්ෂණාංශයේ වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. රයිට්? ඒක හොඳ තත්ත්වයක්. අපි මේ පැත්තෙන් පහළට આવොත් 2020 දී අරමුදලේ මුළු මේ මොකද්ද මේ කතා කරන්නේ? මේ තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදල EPF. අපි පාඩමක් තියෙනවා තාම කතා කරලේ නැහැ. නමුත් ඒක මේ පාඩම කරායින් පස්සෙත් ඔයගොල්ලෝ ආයි මේක බලන්න. මේ ටේබල් බලන්න. මේ පාඩම EPF පාඩම කරන්න තියෙනවා ඉස්සරහට. 2020 දී අරමුදලේ මුළු දල ආදායම රුපියල් බිලියන 285.6ක් වූ අතර බිලියන්ස් එය පෙර වර්ෂයට සාපේක්ෂව 10.1ක වැඩිවීමක්. අලුතෙන් 10ක වැඩිවීමක්. බිලියන 285.6ක් වර්ධනය. මොනවාද? ආදායම. අරමුදලේ මුළු දල ආදායම. සමාජික ගිණුම් සංඛ්‍යාව. රයිට්? සමාජික ගිණුම් සංඛ්‍යාව 19 මිලියන 19.4. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදලට දායක වන මිලියන 19 මාරක් විතර. රයිට්? දලවසෙන් අපි ගත්තොත් මිලියන 20ක් කිව්වොත් ලක්ෂ 20ක්. මිලියන 20ක් කිව්වොත් මිලියන එක ලක්ෂ 10යිනේ. සෝරි මේ මිලියන 20ක් කිව්වොත් මෙතන මිලියන 14යි මිලියන එක ලක්ෂ 10යි. මිලියනක් කියන්නේ ලක්ෂ 10යි. මිලියන 10ක් කියන්නේ 100යි. මිලියන 20ක් කියන්නේ 200යි. එතකොට කොහොමද සමාජික ගිණුම් සංඛ්‍යාව? හැබැයි මතක තියාගන්න ඕන 200ක් වුණාට ප්‍රයිවට් සෙක්ටර් එකේ කෝපරේට් සෙක්ටර් එකේ මේ ලක්ෂ 200ක් වැඩ කරන්නේ නැහැ. මෙතන ක්‍රියාකාරී ගිණුම් සහ ක්‍රියාත්මක කරන රිටයර් වෙච්ච අයගේ තව මුදල් ගෙවන්න තියෙන ගිණුත් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක ලක්ෂ 200. රයිට්? ඒක තේරුම් ගන්න ඕන. 19.4 මිලියන්. රයිට්? හරි නේද? අන්ඩර්ස්ටෑන්ඩ්? වැඩි අදහසක් ගන්න එපා මේ ඔක්කොම වැඩ කරන අය කියලා. හරි? වර්ක් ෆෝස් එක නෙමෙයි. වැඩ නොකරන අය ඉන්නවා. රයිට්? ඊළඟට සමස්ත වත්කම් වල වාර්ෂික වර්ධනය. ඇසෙට් ඉම්ප්‍රූව්මන්ට් 11.2යි. වාර්ෂික දායකත්වය රුපියල් බිලියන. ඒක ඇවිල්ලා තියෙන ඩවුන්වර්ඩ් පැත්තට. බිලියන 150.7ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ දායකත්වය අඩු වෙලා කියන්නේ ආර්ථිකය 2020 වසර තුලදී පෙර වර්ෂයට සාපේක්ෂව දායකත්වය අඩුගෙන ආයතන සමහරට වැහිලා ආයතන වලින් කන්ට්‍රිබියුෂන් අඩු වෙලා නැත්නම් ආයතන පෙර වර්ෂයට සාපේක්ෂව ආයතන වැඩි වෙලා නැහැ. ඒ ආර්ථිකෙත් වර්ධනයක් වෙලා නැහැ කියන එකෙන් පෙන්වන්නේ. ඊළඟට ප්‍රතිගෙවුම් නැවත ආපසු ගෙවීම රුපියල් බිලියන විශ්‍රාම ණයගේ ප්‍රතිලාභ ඒගොල්ලන්ගේ මේ මුදල් බිලියන 109යි 7ක් ගියා. ආයෝජන මත ප්‍රතිලාභ ඉන්වෙස්ට්මන්ට් රිටර්න් ටු ඉන්වෙස්ට්මන්ට් 10.6යි ඒක අඩු වෙලා.
සමාජිකිනුසා ගෙවූ පොලිය අඩු වෙලා තියෙනවා 9 දක්වා. ඒක තමයි ඒ අංශයේ තත්ත්වය. ඊළඟට අපි බලමු අනිත් පැත්තේ ඕගොල්ලන් තවත් දැන් මේකත් සේවක අර්ථසාධන රක්ෂණය ඔක්කොම බැංකු නොවන මූල ෆයිනෑන්ෂල් බිස්නස්. බලපත් අපි මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් අංශයේ තත්ත්වය කොහොමද කියලා. මෙම අංශයේ පුනර්ජීවනය කිරීම සඳහා ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම හඳුන්වා දීමද ඇතුළු මහ බැංකු විසින් නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරන ලදී. මේ අංශයේ පුනර්ජීවනය. කියන්නේ මේක ඩෙවලොප්මන්ට් එකට ඒකාබද්ධ කිරීම. ඒ කියන්නේ කුඩා මූල්‍ය ආයතන එකතු කරලා බැලන්ස් ෂීට් ලොකු කරලා හොඳ ශක්තිමත් ආයතන වෙහිගෙන. ඇතුළු මහ බැංකු විසින් නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරන ලදී. ඒක බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන ඒකේ තත්ත්වය. බැංකු නොවන මුදල් සමාගම් සහ කල්. ණය සහ අත්තිකාරම් වල වාර්ෂික වර්ධනය. ඒක පල්ලෙහා ගිහින් තියෙන්නේ 5.7කින්. ඩවුන්. ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ඒක 15.7කින් වැඩි වෙලා. ඒක වර්ධනයක්. මම රන්සිරි මං ක්ලාස් එකේ ඉන්නේ ඔන්ලයින්. මං ඉවරලා ගන්න. මම ක්ලාස් එකේ ඉන්නේ මං ඉවරලා ගන්න. Right, sorry. ඔයගොල්ලෝ පාඩමත් එක්ක නේද ඉන්නේ? Are you with me? Right? මේ data table අපි discuss කරන important areas, right? ඔයගොල්ලන් banking insurance industry එක, EPF එක, ඒ වගේම අනිත් පැත්තෙන් මුදල් සමාගම්, කල්බත් සමාගම් බැංකුත් එක්ක කොහොමද මේ වගේ improvement එක, performance කොහොමද කියලා බලන්නේ, right? හරි. එතකොට මේ විදිහට ප්‍රාග්ධන ප්‍රමාණාත්මකව වැඩි. නමුත් වත්කම් මත ප්‍රතිලාභ return to assets, right? අනුපාතය අඩු වෙලා තියෙනවා. දල අක්‍රීය ණය අනුපාතය. අනිත් පැත්තෙන් අක්‍රීය ණය ඒ කියන්නේ NPL වැඩි වෙලා. වත්කම් මත ප්‍රතිලාභ අඩු වෙලා. ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වැඩි. නමුත් ණය සහ අත්තිකාරම් වල වාර්ෂික වර්ධනයත් අඩු වෙලා. ඒ කියන්නේ මේ ඉන්ඩිකේටර්ස් තියෙන්නේ මොනවද? මේවයි හොඳ තත්ත්වයක් නෙමෙයි පෙන්වන්නේ. ණය සහ අත්තිකාරම් වල වාර්ෂික වර්ධනයත් අඩු වෙලා. ඒ කියන්නේ ව්‍යාපාර වලට ණය ගලා යාම අඩු වෙලා තියෙනවා. ඒ වගේම අක්‍රීය ණය අනුපාතය 13.9 දක්වා බැංකු අංශය කීයද? සාපේක්ෂව ගත්තොත් බැංකු අංශය 4.9යි නේ. බලන්න අක්‍රීය ණය නමුත් non banking sector එකේ අක්‍රීය ණය වැඩි වෙලා. එතකොට දැන් මේවා මොකක්ද දෙන්නේ ඉන්ඩිකේටර් 13.9යි. වත්කම් මත ප්‍රතිලාභත් අඩු වෙලා. දැන් මේකෙන් එන්න ඕන විග්‍රහය මොකක්ද අපි? දැන් පේනවා පැහැදිලි. දැක්කනේ බැංකු අංශයට සාපේක්ෂව non banking sector එකේ අපි කිව්වා රිස්ක් එක වැඩි රිස්ක් ලවර්ස් ලෙක වැඩ කරන්නේ. අවදානම් කණ්ඩායම් එක වැඩ කරන්නේ. vulnerable sectors එක වැඩ කරන්නේ. එතකොට ඒ වගේ NPL එක වැඩි ණය ආපසු ගේම පැහැර හැරීම වැඩි වෙලා. රිටර්න් එකත් අඩු වෙලා ඒ sector එකේ. overall sector එකේ. credit growth එකත් අඩු වෙලා. එතකොට මොකද්ද මේ indicators? 2020 අවුරුද්දේ වාර්තාවට ඇතුළත් වෙන වර්ෂයේ කාර්ය සාධනයනේ. සමස්ත ආර්ථිකය. ඒකෙන් අරගත්ත මේ බැංකු නොවන අංශයේ කාර්ය සාධනය හොඳ මට්ටමක නැහැ. හොඳ මට්ටමක නැහැ. ඒතට නොඑක කාරණා කොවිඩ් වෙන්න පුළුවන්. නැත්නම් පාස්කෝර් ප්‍රහාරයත් එක්ක බලපාව වෙනත් කාරණා වෙන්න පුළුවන්. ආර්ථිකයේ වර්ධනය අඩුවීම වෙන්න පුළුවන්. ගෝලීය තත්ත්වයන් වෙන්න පුළුවන්. නොඑක කාරණා වෙන්න පුළුවන්. ඒතට මේවා දැක්කනේ ඒවා බලපාන විදිය බැංකු හා මූල්‍ය අංශයට. අනික බැංකු නොවන අංශයට. නම් බැංකු අංශය නම් සාමාන්‍ය මට්ටමක ආයෝජන වල වැඩිවීමක් ඒ වගේ අක්‍රීය ණය සාමාන්‍ය 4.9 ප්‍රමාණය ඉස්සර ඊටත් අඩුයි 3යි ගානට දෙන්නේ සාමාන්‍ය මට්ටමක මේකට සාපේක්ෂව අඩු මට්ටමක් තියෙනවා ඒ වගේ තත්ත්වයක් තියෙනවා ඒවා තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන කාරණා එතන අර මුදලි සේවක අර්ථසාධන මුදලි ඒවයි යම් හොඳ දේවල් තියෙනවා නරක පැතිත් තියෙනවා ඒවා තේරුම් ගන්න මේවා තමයි සමස්ත බ්‍රෝඩ් පික්චර් එක 2020 අවුරුද්දේ මේ පැත්තෙන් තියෙනවා රයිට් හරි නේද රයිට් අවිෂ්කා නිර්මාණි රයිට් එයානම් රෙස්පොන්ස් කරලා දෙන 1.50ට රයිට් හරි නේද ඔයගොල්ලෝ අන්ඩර්ස්ටෑන්ඩ් නේ මේවා මේ ඩේටා පාඩම් කරන දත්ත කටපාඩම් කරන නෙමෙයි මම කියන්නේ යම් අපි කතා කරන ලද පාඩම් එක යම් කාරණා ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න අවශ්‍ය කරන දැනුමයි මේ ලබා දෙන්නේ රයිට් මේවා ප්‍රයෝගික කරන් ඔයගොල්ලෝ උත්තර ලියද්දි ප්‍රශ්න වලට උත්තර ලියද්දි සාර්ථක උත්තර ලියාගන්න හැකියාව තියෙනවා ඩේටා එක රයිට් රයිට් හරි ඊළඟට අපි ඊළඟ ටේබල් එකට යමු මේවා වැදගත් ඔයගොල්ලන්ට රයිට් ක්ලියර් ඕකේ උදේ right okay
අපි ඒක කතා කරන්නේ එතකොට හරි. ඒක කතා කරා. ඒ ටේබල් එක හරි. right. ඊළඟට අපි යමු ඊළඟ ටේබල් එකට. මොකද්ද? මුදල් අංශයේ කාර්ය සාධනය. right. මුදල් අංශයේ කාර්ය සාධනය. COVID-19 වසංගත ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමට ගන්න ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ආර්ථික පසුබෑම හේතුවෙන් 2020 වසරේදී පෙර නොවූ අන්දමින් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම. කියන්නේ loose monetary policy. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට අවශ්‍යයි. කියන්නේ relax monetary policy. නැත්නම් loose monetary policy, not tight monetary policy. කියන්නේ තද මූල්‍ය ප්‍රතිපත්තියක් වෙනකොට ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය. මහ බැංකුව තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කලින් කාලට විමර්ශනයට ලක් කරලා තීරණ ගන්නේ. මොනිටරි පොලිසි මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරන. මේවා කියන්නේ දීර්ඝ ඕගොල්ලන්ට බැංකින් ඩිප්ලෝමා ස්ටේජ් එකේ සෙන්ට්‍රල් බැංකින් වල මොනිටරි පොලිසි වල ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ මොකක්ද කියලා. මම මෙතන ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරා මේ තියෙන තත්ත්වයන් එක්ක. ඒක ප්‍රතිපත්ති පොලි අනුපාත පදනම් අංක 250කින් අඩු කළා. එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පදනම් අංක 300කින් අඩු කළා. එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිපත්ති පොලි අනුපාතය මේවලම් මූල්‍ය ප්‍රතිපත්ති මේවලම්. එතන මේවා ගැන ඔයගොල්ලන්ට දීර්ඝ ඩිප්ලෝමා ස්ටේජ් එකේදී මේවා ඉගෙන ගන්න පුළුවන්. දැන්ට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වගේ මේවා වෙනස් වීම වුණා කියන. ණය උපකරණ මත පොලි අනුපාත සීමාවන් පැනවීම යම් ආකාරයේ ඒ වගේම බැංකු අනුපාතිකයේ පදනම් අංක 650 අඩු කිරීම බැංක් රේට් එක ඒ ආදී මොනිටරි ඒ සෙක්ෂන් එකේ එහෙම වෙනස් කිරීම සංශෝධනය වුණා. තනි අගයක පොලි අනුපාත රයිට් ඒ කියන්නේ පොලි අනුපාත පදනම් අංකය ඒකම තාල දින තනියගේ පොලි අනුපාත. සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය, බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතය, බරිත සාමාන්‍ය ණය අනුපාතය. ඒක තමයි පෙන්වන්නේ, රයිට්? ඒ පැත්තේ, රයිට්? මුදල් ප්‍රසාරණය හා පෞද්ගලික රාජ්‍යාංශයට ලබා දුන් ණය. දැන් මේකේ තියෙන මුදල් සැපයීම. මේක විශේෂයෙන් ඔයගොල්ලෝ මොනිටරි පොලිසි පාඩමේදී මූල්‍ය සමීක්ෂණ පද්ධති පාඩමට වැදගත්. ඒකටත් වැදගත් වෙනවා. මේකේ පුළුල් මුදල් සම M2B එක. පෞද්ගලික අංශයට ලබා දුන් ණය. ඒ වගේම 19 වර්ෂයේ 20 ඒ වගේ ඒ වෙන් කරලා දක්වලා තියෙනවා. රයිට් පුළුල් මුදල් සැපීම පෞද්ගලික අංශයට ලබා දුන් ණය. රජයට ලබා දුන් ශුද්ධ ණය. රජය සතු වාණිජ්‍ය ව්‍යාපාරයට ලබා දුන් ණය ආදී වශයෙන් එහෙම වර්ග කරලා තියෙනවා. ඒ පැත්තෙන් රයිට්. ඊට පස්සේ මේ පැත්තෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්දමන ආදී කාරණා ඊට පස්සේ මෙතන ද්‍රවශීලතාවය එක් දින ද්‍රවශීලතාවය රුපියල් බිලියන වලින් දක්වලා තියෙනවා. එතකොට ඔය ආදී වශයෙන් මුදල් අංශයේ කාර්ය සාධනය මේ ටේබල් එකේ දක්වලා තියෙනවා. මේකේ යම් දල අදහසක් ඕගොල්ලන්ට දාලා නෙවෙයි විස්තරාත්මක අදහසක් එනවා මොකද්ද හැසිරවීම කියලා. රයිට්? මේක. ඊට පස්සේ අපි මේ ටේබල් එක විදේශාංශයේ ක්‍රියාකාරීත්වය 2020 අවුරුද්ද රයිට්? බලන්න මෙතන අපනයන සංචාරක අංශයේ මූල්‍ය ගිණුම් මේ වගේ මොකද්ද වෙන්නේ කියලා. ඔක්කොම COVID-19 වසංගතයේ පැතිරීමත් සමග 2020 විදේශීය අංශයේ විශාල පසුබෑමකට ලක් වූ අතර ඒ ප්‍රතිඵලයක් ලෙස අපනයන පල්ලෙහා සංචාරක අංශයේ පල්ලෙහා මූල්‍ය ගිණුම ගෙවීම වැඩි වෙලා තියෙනවා. නමුත් කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයෙන් බොහෝ දුරට යථාර්ථයට පත් විය. ඒ කියන්නේ මේ තියෙන්නේ එක්සත් ජනපද ඩොලර් එක රුපියල් කොහමද එක්ස්චේන්ජ් රේට් එක 2020 දෙසැම්බර්. නමුත් දැන් මේකේ තත්ත්වය විතර වෙනස්. දැන් මේ හරිය 200ට කිට් වෙලා අඩු වෙලා ආයි මෙහෙම පල්ලෙහාට ගියත් දැන් 2021 අපි ඉන්නේ ඔක්තෝබර්. මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා නිල විනිමය අනුපාත 203 වුණාට ඊට එහා ගිය මාකට් රේට් එකක් තියෙනවා 230 235 240 වශයෙන්. ඒකම මේ වගේ බලපෑම් බැංකු අංශයට බැංකු ණය අංශයට අනිවාර්යයෙන්ම තියෙනවා. සංචාරක අංශේ කඩා වැටීම කොවිඩ් හරහා අපනයන දුර්වල වීම දුර්මුඛ වීම මේවා හරහා මොනවද වෙන්නේ? මේවා හරහා මොනවද වෙන්නේ? බැංකු වලට බැංකු ණය අංශයට ප්‍රේෂණ අඩු වෙනවා. ඒ වගේ ඒගොල්ලන් ලබා දීලා තියෙන ණයවල වාරික ලබා ගැනීම අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. ඒ වගේම NPL වැඩි වෙනවා. මේවා හරහා ඍජු බලපෑම් මේ අංශ වලට තියෙනවා. ඒ තමයි මේවා වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේක ගැන නිසි අවබෝධයෙන් ඉන්න අවශ්‍යයි. රයිට්? රයිට්. ඊළඟට ඒ පැත්ත. ඊට පස්සේ තියෙනවා භාණ්ඩ වෙළඳාම සම්බන්ධයෙන්. රයිට්? වෙළඳ හිගේ කැපී පෙනෙන ලෙස අඩු වෙලා කියලා ඒ විස්තර තියෙනවා මේක බලා ගන්න. ආනයන සීමාවක නිසා ඉන්ධන මිල ගණන් 15 මේදී ආනයන අඩු වීම මට්ටම ආනයන අඩු මට්ටමක පැවතුනේ. ඉන්ධන මිල ගණන් 15 කියන්නේ ලෝක වෙළඳ වල දැන් ආපහු මිල ඉහළ ගිහිලා තියෙන්නේ. ඒ විස්තර ටික මේකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න.
විදේශ සේවා නියුක්තයන්ගේ ප්‍රේෂණ 2020 right ඊළඟට ඒ කියන්නේ කියනවා 20 එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1යි 19 බිලියන 6.7 පොඩි වැඩිවීමක් තියෙනවා. නමුත් මේ අවුරුද්දේ ඒ තත්ත්වය වෙනසක් තියෙනවා. පේෂන් වල මොකද ගොඩක් රැකියා අවසන් කළා ආව කොවිඩ් එක සමහරු ලාපෝ යන්න බැරුව ඉන්නවා. ඒ ආදි වශයෙන් සංචාරකංශේ 20 කොහොමද 19 කොහොමද මේ 20 එක්සත් ජනපද ඩොලර් බිලියන 0.7යි තාම අඩුයි. 19 බිලියන 3.6ක් වෙලා තියෙනවා. ඒ ආදි වශයෙන් තියෙන මේ විස්තර. මූල්‍ය ගිණුමේ right මූල්‍ය ගිණුමේ 20 වසර දීපු ලැබීම් right රාජ්‍ය ණය විදේශ ණය ඒ ආදි වශයෙන් වෙන් කරලා දක්වලා තියෙනවා. ගෙවීමුත් දක්වලා තියෙනවා. ඒ වගේම දල නිල සංචිත රිසර්ව් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා තියෙන බිලියන 5.7ක් වර දැන් මේනට අඩුයි මීට වඩා right ඒ වගේ ඒ පික්චර් එක ඔයගලන්ට ගන්න පුළුවන් මේකේ right ආර්ථික හා සමාජයේ අඩිතල පහසුකම් ක්‍රියාකාරීත්වය economic and social infrastructure right ඒකේ විස්තර තියෙනවා මේක බලන්න පසුගිය දශක කිහිපය පුරා රටේ සමාජ ආර්ථික අඩිතල පහසුකම් සඳහා වූ නිරන්තර රාජ්‍ය ආයෝජන ආර්ථික ක්‍රියාකාරකම් අකණ්ඩ පවත්වාගෙන යාමට පහසුකම් සැලසූ අතර එමගින් COVID-19 වසංගත තුලින් ඇති කරන ලද අහිතකර ආර්ථික පිළිවෙල අවම කිරීමට හැකි විය. සමාජ ආර්ථික අඩිතල පහසුකම් බලමු දුම්රිය ප්‍රවාහනය ඒවදා ගුවන් සේවා හරි මහා මාර්ග ප්‍රවාහනය ලංගම ඒව විස්තර තියෙනවා දාලා ප්‍රවාහනාංශයට පෙට්‍රල් සහ ඩීසල් අලෙවි කළ ප්‍රමාණය ඒව දාලා තියෙනවා ගණන් හිලව් ඇතුව දාලා තියෙනවා right ඊළඟට තියෙනවා විදුලි සංදේශ අංශය ආර්ථික වර්ධන ක්‍රියාකාරීත්වයේ දැඩි බලපෑමකට ලක් නොවන පරිදි පවත්වාගෙන සඳහා විදුලි සංදේශ අංශය මගින් ඉහළ දායකත්වයක් සැපේන අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිටීම සඳහා ගත් තම ප්‍රයත්න ඒවා ඔය ඔන්ලයින් අධ්‍යාපනය ඒවා එහෙම තමයි ඔය කියන්නේ. නමුත් දැන් මේනොට එකත් අරුබුදයක තියෙන්නේ ගුරුවරුන්ගේ ප්‍රශ්න නිසා. අධ්‍යාපන පැත්ත සමාජ ඇත්තල පහසුකම්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ කොවිඩ් එක කොහොමද ක්‍රියා කළේ කියලා ඒ පැත්තේ තියෙනවා. ඊට පස්සේ අනික් පැත්තට ගියොත් වරාය සේවා කටයුතුද වසතුදී සැලකිය යුතු පසුබෑමකට ලක් විය. අනිවාර්යෙන් මේ කොවිඩ් තත්ත්වයක් එක්ක මේ තියෙන අහිතකර තත්ත්වයන් එක ඒකත් පසුබෑමකට ලක් කරන ඒ කියන්නේ මේකේ තියෙනවා. විදුලි බල උත්පාදනයේ සුළු පහළයමක් වාර්තා. විදුලි බල උත්පාදනයේ ගිගාවොට් පැය වලින් තියෙන්නේ. ප්‍රධාන අංශ සඳහා විදුලි බල අලෙවියේ ක්‍රියාකාරීත්වය. එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ කාර්යක්ෂම සේවය මගින් වෛරසය පැතිරීම වැඩ පැවැත්වීමට අඩු මරණ අනුපාතයක් පවත්වා ගැනීම සහ ආර්ථික ක්‍රියාකාරකම් සාපේක්ෂව වේගෙන් යථාර්ථයට පත් කිරීමට හැකි වේ. මේ 20 එකේ තත්ත්වය වෙනස් වුණා. ආයි මරණ වැඩි වුණා. ඒ දේවල් වුණා. right? ඒක තමයි මේ ටේබල් එකෙන් කියන්නේ. ඇයි මම මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ? මේවා ඍජු ලෙසම බැංකුව හා බැංකු නොවන මූල්‍ය අංශයට සම්බන්ධ වුණොත් මේවා බලපෑම් තියෙනවා මූල්‍ය අංශයට බැංකු අංශයට. ඇයි අහිතකර ආර්ථික ප්‍රතිවිපාකයන් අහිතකර ගෝලීය තත්ත්වයන් COVID-19 තත්ත්වයන් අපනයන ආදායම පහළ යාම සංචාරක ව්‍යාපාරේ කඩා වැටීම ඒ වගේම විදේශ ප්‍රේෂණ පහළ යාම රට තුළ දේශීය ආර්ථික කටයුතු වර්ධනය පසුපසට යෑම අක්‍රීය ණය වැඩිවීම ණය වර්ධනය පහළ යාම මේ වගේ සමස්ත ප්‍රතිඵලය තමයි බැංකු හා මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වයට මේ ලාභදායීත්වයට ඍජු ලෙස මේවා බලපානවා. බැංකු නොවන ආයතන වල බලපානවා. අක්‍රීය ණය ඉහළ යනවා කියන්නේ ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙනවා, ලාභදායීත්වය අඩු වෙනවා. ඒ නිසා මේවා වක්‍රාකාරයෙන් සමාන ඍජු ආකාරයෙන් මේකට මේ අංශ වලට බලපානවා. ඒ කියන්නේ මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වයට මූර්ත අංශයේ බලපෑම ආර්ථිකයේ කෘෂිකර්ම කර්මාන්ත සේවාංශයේ බලපෑම ඇති වෙනවා. තියෙනවා. ඒක තමයි මේක මම කියන්න උත්සාහ කරන්නේ ඕගලන්ට right? හරි. මොකද දැන් ඔයගලන්ට කියන්න තියෙන්නේ මේක ටිකක් ඔයගලන්ට මේවා ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා. කවදාවත් මම දන්නවා මම සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් බලනකොට ඔයගොල්ලෝ බලන්නේ නැහැ. මෙහෙම එව්වේ නැත්තම් ඔක අඩු තරමේ ඔළුවටවත් යන්නේ නැහැ. මේවා මෙහෙම වැදගත්කමක් තියෙනවා කියලා යන්නෙත් නැහැ. බලන්නෙත් නැහැ. එහෙම කෙනෙක් බලයි. නැත්තම් ගොඩක් අය බලන්නේ නැහැ. මම දන්නවා සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් සමහරු ගාව නැතුවත් ඇති. සමහරු නම් ඔය වෙබ්සයිට් ගිහලා බලනවා ඇති. සමහරු නමුත් මේ වගේ තොරතුරු විශ්ලේෂණය කිරීමක් වෙන්නේ නැහැ හරියට. මම මේකයි මම උනන්දු වෙලා මේ ටික ලබා දුන්නේ ඔයගලන්ට දෙන්න කියලා. මේවා ගැන ඔළුවට දාන්න අවශ්‍ය නිසා. right? දාන්න අවශ්‍ය නිසා. right. බලමු අපි දැන් ඉන්නේ විද්‍යාශාංශයේ ක්‍රියාකාරීත්වය අපි බැලුවා ඒක.
ආර්ථික සමාජයත්වල පහසුකම්. ඊගොඩ මේක රාජ්‍ය මූල්‍යංශයේ කාර්ය සාධනය ෆිස්කල් පොලිසි රජයේ මූල්‍යංශයේ කාර්ය සාධනය ආදායම් වියදම් සහ අයවැය මූලනය දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ඔය තියෙන්නේ ඔක්කොම මේක දාලා තියෙනවා රජයේ ආදායම වියදම සහ GDP එකේ රේෂියෝ එකක් විදිහට දාලා තියෙනවා right දැන් බලන්න ආනයන බදු නිෂ්පාදන සුරා බදු නොවන right වෙනත් ආදායම් බදු එකතු කළ අගය මත බදු වැලියු ඇඩඩ් ආනයන බදු right ඔය ආදි වශයෙන් බ්‍රේක් අප් එකක් මේකේ තියෙනවා right මොනවද ආදායමේ right ආදායමේ එතකොට ආදායමේ ඔය බැලුමට පේන්නේ මොකද්ද percentage වලින් තියෙනවා ඔය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ආනයන බදු උතන තියෙනවා දාලා එකතු කළ අගය මත බදු ආදායම් බදු වෙනත් බදු නොවන සහ නිෂ්පාදන සුරාබදු ඒ වගේ තමයි ඔය සංවිධිය තියෙන්නේ ඒ වගේම වියදම් පැත්ත ගත්තම බලන්නකො පොලි ගෙවීම ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම සහනාධාර සහ පැවරුම් අනෙකුත් භාණ්ඩ හා සේවා වැටුප් හා වේතන ඒ වගේ පොලි ගෙවීම 6.5ක් GDP එකෙන්. එතකොට වැටුප් හා වේතන 5.3ක් අනිකුත් සොය 1.2ක් ඊළඟට සහනාධාර සහ පැවරුම් 4.8ක් ප්‍රාග්ධන වියදම් සුද්ධ ණය දීම 3.3ක් ආදී වශයෙන් තමයි ඒ සැකස්ම තියෙන්නේ. අයවැය මූල්‍යනේ. අයවැය මූල්‍ය දේශීය මූල්‍යනේ. ඒ කියන්නේ දේශීය ණය ගන්න වලින් අයවැය මූල්‍යනේ කියන්නේ අයවැය හිඟේ පියවීම. එතකොට 11.7ක් දේශීය මූලාශ්‍ර වලින් පියවලා තියෙනවා. right විදේශීය මූලාශ්‍ර වලින් ඇතරම නැති තරම් -0.6 right ඊළඟට අයවැය මූල්‍ය දැක්කනේ ඒ විදිහට ඊළඟට ඒකම යට පැත්තට ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ඒක දක්වලා තියෙනවා right අපි ඊළඟට අනිත් පැත්ත දකුණු පැත්තට ගියොත් මේ ටේබල් එකේ දකුණු පැත්තට ගියොත් මධ්‍යම රජයේ නොපිය වූ ණය ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඇතුළු මධ්‍යම රජයේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකේ නොපිය වූ ණය අවුස්ට්‍රේනියන් ඩෙප් විදේශ තියෙනවා දේශීය තියෙනවා මේ කියන්නේ 2020 right සමස්ත ණය රුපියල් බිලියන 15118යි දැන් මේක වැඩි එයින් විදේශ තියෙනවා බිලියන 6052ක් දේශීය රුපියල් බිලියන 9600 පහක් තියෙනවා ඒක සහනදායී නොවන සහනදායී කියලා වර්ග කරලා තියෙනවා බැංකු නොවන කියලා තියෙනවා දේශීය ණය දැන් දේශීය ණය අරන් තියෙන්නේ කොහොමද බැංකු අංශයෙන් බිලියන 4736 බැංකු නොවන අංශයෙන් රුපියල් බිලියන 4329ක් දල වශයෙන් ඒ වගේ ළඟ ප්‍රමාණයක් අරන් තියෙනවා අංශ දෙකෙන් ඊට පස්සේ මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය රාමුව මේ තියෙන්නේ මේක 2021 ඉඳලා 25 දක්වා කොහොමද ආදායම් වියදම් හා අයවැය හිඟය පවත්වා ගැනීමේ එක්ස්පෙක්ටේෂන්ස් මේකේ දාලා තියෙනවා right අනිත් ඒවා ගැනත් ඔය විදිහට තියෙන වර්තන ගිණුම සහ ප්‍රාථමික ශේෂය ගැන දක්වලා තියෙනවා අයවැය මෙහෙයුම් 1921 කොහොමද අයවැය කටයුතු සිදු වුනේ කියන එක තියෙනවා right ඒ ටේබල් එකේ ඒ ටික අපිට බලන්න පුළුවන් right
අපි තව ටේබල් දෙකක් තියෙනවා බලන්න මේකත් බලමු. 2020 වසරේ ජාතික නිෂ්පාදනයේ වියදම ආදායම් සහ සේවා නියුක්තිය සංක්ෂිප්තයක් ලෙස right ආර්ථික වර්ධන වේගය මේ බලන්න දැන් මේක ඕගොල්ලන්ට අනිවාර්යෙන් හැම එකම වැදගත් මේකේ වැදගත්කමක් තියෙන ඕගොල්ලන්ගේ බැංකින් නන් බැංකින් සෙක්ටර්ස් දෙකටම ආර්ථික වර්ධන වේගය 16 4යි 5යි 17 3යි 6යි අඩු වෙලා 18 3යි 3යි අඩු වෙලා 19 2යි 3යි අඩු වෙලා 20 මයිනස් වර්ධනයක් 3.6ක ඍණ වර්ධනයක් තියෙන ආර්ථිකය. මොකේද ආර්ථික වර්ධනය. දල දේශීය නිෂ්පාදනයේ පවත්නා වෙළඳපොළ මිලන රුපියල් බිලියන 14973 එක්සත් ජනපද ඩොලර් බිලියන 86.7යි. එන්නේ අපේ ආර්ථිකයේ වට්ටකම USD බිලියන 80යි. නැත්නම් 81යි දල වශයෙන්. මේ තියෙන්නේ USD බිලියන 81යි. ලෝකේ සමහර ධනවත්තු ඉන්නෝ මීට වඩා විශාල ධනයක් තියෙන USD වලින් ඩොලර් වලින්. එහෙම බලුවා අපි ඊටාම කුඩා ආර්ථිකයක්. කුඩා වෙළඳපොළක්. අපේ වෙළඳපොළ දේශීය වෙළඳපොළ ඊටාම කුඩායි. right මධ්‍ය වාර්ෂික ජනගහනය මේ තියෙන්නේ 2 කෝටි 19 ලක්ෂ ගාණක් ඉන්නේ 2 කෝටි 20 ලක්ෂයක් කියමු අපි. ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදනය. ඒ කියන්නේ per capita. මේ තියෙන්නේ රුපියල් නම් 6,83,106යි. එක්සත් ජනපද ඩොලර් 3,662. ඒ කියන්නේ USD වලින් තමයි බලන්නේ. ඩොලර් 3,700ක් කියමු අපි. per capita එක. අපේ එක පුද්ගලට ආදායම එක පුද්ගල ආදායම ඩොලර් 3,700 රවුන්ඩ් කරලා ගත්තොත් right ඒ තමයි තත්ත්වය. නිෂ්පාදන ප්‍රවේශයේ වේදම් ප්‍රවේශයේ ආදායම් excuse me sir ඔව් ශ්‍රී ලංකා 2020 ලංකාවේ එක පුද්ගල ආදායමද මේ 6 රුපියල් 68000 ගාන තියෙන්නේ 68 ලක්ෂ නෑ ඒක පුද්ගල දල දේශීය කියන්නේ රුපියල් වලින් රුපී ටර්ම්ස් වලින් එක පුද්ගලයාට වැටෙන පංගුව 6,83,106යි. ඒ රුපියල් වලින්. හරිද? නමුත් ඩොලර් ටර්ම්ස් වලින් ගත්තොත් ඩොලර් වලින් 3,682යි. ඒ කියන්නේ අත්‍තරම ජාත්‍යන්තරව පිළිගන්නේ ඩොලර් වලින්නේ රුපියල් නෙවෙයිනේ. එතකොට අපේ ඒක පුද්ගල ආදායම රටේ ලංකාවේ ඩොලර් 3000 අපි හවුම් කරලා 700ක් කියමු. 700 4000 විතර තිබුණේ ඔක අඩු වුණා දැන්. ඒ කියන්නේ GDP එක අඩු වෙනකොට ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක පුද්ගල ආදායම අඩු වෙනවා. මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න ඕගලන්ට පොඩ්ඩක් ඉන්න. ඒක පැහැදිලි කරලා දෙන්න ඕන. මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්න. ඒ කියන්නේ මොකද්ද දල දේශීය නිෂ්පාදනය කියන්නේ? රටේ සමස්ත නිෂ්පාදනය, right? GDP. ඒක තමයි සමස්ත නිෂ්පාදනය, right? රටේ සමස්ත නිෂ්පාදනය. පේනව නේද? GDP. එතකොට මේ GDP එක බෙදනවා රටේ ජනගහනය, population එක. එතකොට මේ ජනගහනයෙන් බෙදුවම රටේ සමස්ත නිෂ්පාදනය රටේ ඔලු ගෙඩි ගානේ බෙදුවම එක ඔලු ගෙඩියකට වැටෙන ගාන එනවා පංගුව. රටේ සමස්ත නිෂ්පාදනය බෙදනවා ජනගහනය. මධ්‍ය එතකොට බෙදුවම එක්කිනුට වැටෙන පංගුව එනවා. අන්නේ පංගුව තමයි ඩොලර් වලින් නම් 3600 ගාණක් වෙයි තියෙන්නේ. 700ක් කිව් 700 රුපියල් නම් 6,83,000 ගාණක් තියෙනවා. මේක අපේ ඊටාම් පල්ලෙහා මට්ටම තියෙන අපි පහළ මැදි ආදායම් රටක්නේ. ලෝකේ රටවල් ඔයගොල්ලෝ Google ගිහලා සර්ච් කරන්න පුළුවන්. Google ගිහලා බලන්න පුළුවන් ලෝකේ සමහර රටවල් තියෙනවා. USD ඩොලර් 32000යි 40යි 40000යි 50000යි වාර්ෂික GDP එක. මේ per capita income එක. ඉතින් අපි ඒතර අතින් තාම පහළම සිංගප්පූරු 42000ක් 45000ක් කරන වාර්ෂික. අපි තාම 4000ට ඇවිල්ලා ආපස්සට ගියා. නමුත් අපි නිදහස හම් වෙනකොට ආර්ථික වශයෙන් ගත්තත් per capita අතින් ගත්තා අපි ජපාන්ට විතරයි දෙවිනුනේ. ජපාන්ට විතරයි දෙවිනුනේ. නමුත් ගොඩක් රටවල් අපි පහු කළාද ගිහිල්ලා. ඒ කියන්නේ බංග්ලාදේශෙ වෙන්න පුළුවන්. මේ තායිලන්තෙ වෙන්න පුළුවන්. ඉන්දුනීසියාව වෙන්න පුළුවන්. කොරියාව කොහොමත් ගිහිල්ලා. ජපානේ ඒ වගේ රටවල් ආසියාව ගත්තොත් ආසියා ශාන්ති කරලා ඔක්කොම ගිහිල්ලා. අපි ඊටාම ටික දෙනා ඉතුරුලා ඉන්නේ. ඇයි? අපේ GDP එකේ වර්ධනයක් නැති නිසා. ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් නැති නිසා. ඒ කියන්නේ අපි වාර්ෂිකව වර්ධනයනේ බොහොම හිමි. අපිට හොඳ per capita income එකක් ගන්න වාර්ෂිකව අඛණ්ඩව අවුරුදු 10ක් 12ක් 15ක් 6ක 7ක 8ක වර්ධනයක් ගියොත් ඔන්න per capita එක සල්ලි ප්‍රමාණයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පුද්ගලයන් වැඩි ගන්න පුළුවන්. නමුත් අවසනාවන්ත විදිහට රටේ තියෙන අපේ තුන යුද්ධමය තත්ත්වයන්, බාහිර බලපෑම්, ගෝලීය තත්ත්වයන් සහ අපේ තියෙන අකාර්යක්ෂමතාවයන්, අපේ තියෙන කරුණාකරන දුර්වලතාවයන් ඔක්කොම එකට ගත්තම අපි තාම පල්ලෙහාට ගෙන්නේ කියලා පැහැදිලි වෙනවා මේ. ඒවා තමයි අපි අනික් අංශවල ක්‍රියාකාරීත්වයටත් බලපාන්නේ.
අපේ නිෂ්පාදන වල මිල ගණන්, අපේ වෙළඳපොළ වල මිල ගණන්, අපේ ජීවන තත්ත්වය, ආදායම් මට්ටම, ඉතිරි කිරීම, ආයෝජන, බැංකු වල මූල්‍ය හා බැංකු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හැම එකටම මේක බලපානවා. හැම එකටම බලපානවා. ඒක අපි තේරුම් ගැනීම අවශ්‍යයි. right. ඊළඟට නිෂ්පාදන ප්‍රවේශයෙන්, වියදම් ප්‍රවේශයෙන්, ආදායම් ප්‍රවේශයෙන්. මේක ඉකොනොමික් එකෝන් කරපුවා දන්නවා. ඔය ප්‍රවේශ තුනෙන් බලන්න පුළුවන් GDP එක. ඒක මේක විස්තර කරලා තියෙනවා. right. ශ්‍රම වෙළඳපොළ. right. ශ්‍රම වෙළඳපොළ බලන්නකො. ශ්‍රම බලකාය 19 20. හරි 19 8592යි 20 වෙනකොට මිලියන 8467කට අඩු වෙලා තියෙනවා. right. sorry මිලියන 8.47ක්. මිලියන 8.592යි 2019 මේ 20 වෙනකොට ඒක මේ විදිහට පොඩ්ඩක් පහළට ආර්ථිකයේ වශයෙන් සක්‍රීය නොවන ජනගහනය. right. දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට අර සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල කියලා පාඩම් දෙකම තියෙනවා අපිට ගන්න. ඒ කියන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළනේ. කියන්නේ ඉන්ෂුරන්ස් ස්කීම්ස් වගේ. අතරම සමාජ ඒකට කියන්නේ සෝෂල් සිකියුරිටි බෙනිෆිට් ස්කීම්. සමාජ ආරක්ෂණ අරමුදල්. ඒ අරමුදල් දෙක තමයි ලොකුම අරමුදල් දෙක ලංකාවේ තියෙන. EPF, ETF. ඒතර ඒකට දායකත්වයේ වැඩි වෙන්න නම් මේ ශ්‍රම වෙළඳපොළ වැඩි වෙන්න. ශ්‍රම වෙළඳපොළේ සහභාගීත්වය, ශ්‍රම වෙළඳපොළේ ශ්‍රමිකයන් වැඩිවීම, ඒ වගේ නිෂ්පාදන ආයතන වැඩිවීම, ඒ ඔවුන්ට රැකියා අවස්ථා වැඩිවීම හරහා තමයි ඒකේ ඒ වෙළඳපොළවල් දෙකේ EPF, ETF දෙකේම කන්ට්‍රිබියුෂන් එක වැඩිලා ඒක වර්ධනය වෙන්නේ. දැන් බලන්න ශ්‍රම වෙළඳපොළ දර්ශක. දැන් මේ විදිහට තියෙනවා ආර්ථික වශයෙන් සක්‍රීය නොවන ජනගහනය. 20 8යි ගානක් ඉන්නෝ 19 7යි ගාන. ඒ ආර්ථික වශයෙන් සක්‍රීය නොවන ජනගහනෙත් වැඩි වෙලා 20 දී. ඒ වගේ ශ්‍රම බලකායත් අඩු වෙලා. right. ඊට පස්සේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය. ඒකත් 19 52යි 3ක් තිබිලා 20 දී 50.6ට අඩු වෙලා. සේවා නියුක්ති ජනගහනය. ඒකත් 19 8යි ගාන තිබිච්ච එක ඒ වගේම 20 දී 7යි ගානට අඩු වෙලා. හරිද? 7යි 9යි 9ට 8ම තමයි 8යි යම් ප්‍රමාණයක් අඩු වෙලා. සේවා වියුක්ති අනුපාතය. ඒකත් 19 4 8 ඉඳන් 20 දී 5.5ට වැඩි වෙලා. විදේශ රැකියාව සඳහා පිටත් යෑම 19 2,03,000 ගණක් ගිහිල්ලා 20 53,000. මොකද මේක නම් ගොඩක් ලාන මේ කොවිඩ් තත්ත්ව නිසා. මේක කොවිඩ් බලපෑමත් එක්ක විදේශ රටවල රැකියාව අවස්ථාන අඩුවීම, විදේශ රටවල රැකියාව අවස්ථාන අඩුවීම, ඒ වගේම විදේශ රටවල රැකියාව ස්ථාන වැසී යාම සහ කොවිඩ් නිසා ට්‍රැවල් කරන්න බැරි වීම, ගමන් කිරීමේ අපහසු සහ නොයෙකුත් කාරණා නිසා ගෝලීය තත්ත්වයන් එක්ක ඇතිව රැකියාව අහිමි වීමේ තත්ත්වයන් මේ ඔක්කොමත් එක්ක මේ විදේශ රැකියාව පිටත් යන අඩු වෙනවා. ඒතර මේවායින් එන ප්‍රේෂණ අනිවාර්යෙන් අඩු වෙනවා. right. ඒක ලොකු බලපෑමක් එනවා බැංකු අංශයට, බැංකු මූල්‍ය අංශයට. සර් මේ විදේශ රැකියාව සඳහා පිටත් යාම තහනම් වෙන්න සර් මේ යුරෝප විදේශ රටවල් වලට සර් ඇතුල් වීම තහනම් කරලා තහනම් කිරීමත් බලපාන්නේ. ඒ කොවිඩ් එක ඒ ප්‍රශ්නෙත් ආවා. 19 වෙනකොට මේ කොවිඩ් එකක් තිබුණේ නැහැ නේ බරපතල විදිහට. 20 නේ මේක මතු වෙලා ආවේ. ඒතර ඒක නිසා වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. නමුත් 20 ගොඩක් අඩුයි. 53,713 ඒක ගිහිල්ලා තියෙනවා. 20 තර මුලකාරේ මාර්තු වෙනකම් වගේ යන්නේ නැති. මොකද ඊට පස්සේ ආයි කොවිඩ් තත්ත්වය වෙනස් වෙන මේක යන්න බැරි වුණානේ. දැන් 21 එකේ තාම හරියට යන්න අවස්ථාවක් නැහැ වගේනේ. ඒ නිසා ඒක බලපාන්නේ නැති. විදේශ රැකියාව සඳහා පිටත් යෑම. හරි. ඒතකොට ඒක මේ කෙලවර එක මම කතා කරන්නේ විදේශ රැකියාව සඳහා පිටත් යෑම. මේක ඊටාම අහිතකර විදියට අපිට ඉන්වර්ට් රෙමිටන්ස්, ඒ කියන්නේ රට ඇතුළට එන රෙමිටන්ස් ප්‍රේෂණ වලට බලපානවා. උන් උපයා ගන්න මුදල් ඔවුන්ගේ නිවාස වලට එවනවා, දූ දරුවන්ට එවනවා, ගෙවල් හදන්න එවනවා, අධ්‍යාපන කටයුතු වලට එවනවා, ඔවුන්ගේ වෙනත් වැඩවලට එවනවා, ඉතිරි කිරීම කරනවා, ලංකාවට එවනවා. ඒ මොකක් ඒ ඔක්කොම අඩු වෙන්න පුළුවන් මේ කාරණේ හරහා. එතකොට මේක ලොකු ඍජු බලපෑමක් කරනවා අපේ මූල්‍ය හා බැංකු අංශයට ඒ පැත්තට එන ප්‍රේෂණ වලට. right. සේවා වියුක්ති අනුපාතය. ඒ කියන්නේ රැකියා නොමැති අය වියුක්තිය. ඒතකොට ඒක 19 4 8යි 20 5යි 5යි. මේකත් බලපාලා තින්නේ. මේකත් ගොඩක් වෙලාවට මේ කොවිඩ් තත්ත්වයක් එක්ක දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන් රැකියා අවස්ථාන අහිමිවීම හරහා නැත්නම් වැසීම හරහා, රැකියාව වලින් ඉවත් වීම හරහා, ආපසු පැමිණීම හරහා, ඒ වගේ ඒ හේතු වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේකේ බලපාලා තියෙන සේවා වියුක්තිය අනුව. අනිත් ජනගහනෙත් වැඩි වෙනවා. රැකියා කරන්න ඕන සංඛ්‍යාව, සුසුකම් ලබන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒවත් එක්ක ඒ අනුපාතය. ඒතකොට ඒකත් නරකයි. විදේශ රැකියාව නම් පිටත් යන ඒ අංශයත් නරකයි අපිට. අහිතකර තත්ත්වයක්. සේවා වියුක්ති අනුපාතයත් අහිතකර තත්ත්වයක්. සේවා නියුක්ති ජනගහනය. ඒ කියන්නේ සේවයෙන් නියුක්ත වන ජනගහනය. 2019 මිලියන 8.1.1.8.1යි
20 මිලියන 7.999 ස්ලයිට්ලි අඩු වෙලා තියෙනවා. නමුත් ඒක අනිත් පැත්තට තියෙන අඩු වෙන පැත්තට තියෙන. ඒ කියන්නේ එතකොට මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් විදේශ රැකියාව හඳ අපිටත් යාම අඩු වෙනවා. සේවා වියුක්තිය වැඩි වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා. රයිට්? සේවා නියුක්තිය ඒ දෙකම ඒ තුනම නරකයි. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය. ශ්‍රම බලකායෙන් ඇත්තටම ඒකට ශ්‍රම බලකායේ ක්‍රියාකාරීත්ව සහභාගීත්ව අනුපාතය එකත් අඩු වෙලා 52.3 ඉඳන් 56ට අඩු වෙලා. එතකොට මේ හැම පැත්තෙම ඒකත් අඩු වෙලා. ඊට පස්සේ ආර්ථික වශයෙන් සක්‍රීය නොවන ජනගහනය. ආර්ථික වශයෙන් සක්‍රීය නොවන කියන්නේ ඒගොල්ලෝ කිසිම ක්‍රියාකාරකමක් යෙදෙන්නේ නැහැ. අක්‍රීයව ඉන්නේ. ඒගොල්ලෝගේ ආදායම් උත්පාදන මාර්ග නැහැ. ඒගොල්ලන්ගේ ඉතිරි කිරීම නැහැ. ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය පහළයි. ඒගොල්ලන්ගේ ජීවන වියදම් වැඩි වෙනවා. එතකොට ওই තත්ත්වය. මේක ඒකත් ආර්ථික වශයෙන් සක්‍රීය නොවන ජනගහනය. සවුන්ඩ්ස් පැහැදිලි මදි. මට කියනවා මම ඇහෙනවා පැහැදිලි නෑ. සක්‍රීය නොවන ජනගහනය. ඊළඟ ශ්‍රම බලකාය. දැන් ශ්‍රම බලකායත් ඇත්තටම 19ට සාපේක්ෂව ගත්තොත් අඩු වෙලා. එතකොට මොකද්ද මේ ශ්‍රම වෙළඳපොළ දර්ශක වලින් පෙන්වන්නේ? මේ ශ්‍රම වෙළඳපොළ දර්ශක දැන් ඔයගලන්ට මම දැන් පෙන්වන්නවා. දැන් කිසිම ශ්‍රම වෙළඳපොළ දර්ශකයක් අපිට හිත කර නැහැ. රටට හිත කර නැහැ. දැන් ඔය තත්ත්වයන්ට රටේ ජනගහණයෙන් රැකියා කරන ප්‍රමාණය අඩු වෙලා, රැකියා නියුක්ත වෙන ප්‍රමාණය අඩු වෙලා, ශ්‍රම බලකා සහභාගීත්වය අඩු වෙලා, විදේශ රැකියාව සඳහා පිටත් යෑම අඩු වෙලා. එතකොට ඒ ආදී හැම දර්ශකයක්ම අපිට හොඳ නැහැ. ඒ තත්ත්වයන්ට අද වන විට මේ තියෙන ආර්ථික අමාරුකම් බැරි අමාරුකම් එක්ක බඩු මිල ඉහළ යාම ඒ තත්ත්වයන් එක ඉතාම අහිතකර තත්ත්වයක් බැංකු හා මූල්‍යාංශයට විශේෂයෙන් බැංකු නොවන තියෙනවා. මොකද ඉතාම අවදානම් සහගත පිරිස් තමයි බැංකු නොවන මූල්‍යාංශයත් එක්ක ගනුදෙනු කරන්නේ. ව්‍යාපාර කරන්නේ. ව්‍යවසායිකයෝ, කුඩා ව්‍යාපාර, මධ්‍යම ප්‍රමාණය ව්‍යාපාර කරන අය, අවදානම් දරන්නන්, සමහරට නොඑක් ව්‍යාපාර කරන අය. ඒවයි ආදායම් සංචාරක කර්මාන්තය බැඳිච්ච ආයතනවල ආදායම් හොඳටම බැහැලා. එතකොට විදේශ රැකියාව බැඳුනාගේ ආදායම් හොඳටම බැහැලා. ඒගොල්ලෝ ගත්ත ණය, අත්තිකාරම් මේවා ගෙවා ගන්න බැරුව සංචාරක ව්‍යාපාරය හබඳුන වාහන ලබා ගත්තගේ ලීසින්, ඒ වගේ ව්‍යාපාර අඩපණවීම සඳහන් ලීසින්, ඒ වගේ සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයටම මේ දේවල් අහිතකර විදිහට බලපාලා තියෙනවා. අද වෙනකොට ජීවන වියදමක් වැඩි වෙලා, ආදායම් මට්ටම අඩු වෙලා. මේ අහිතකර තත්ත්වයන් හැම වෙලේ අද වෙනකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොන තරම් අමාරුකම් වලින් මිරිහිච්ච ජනතාවගෙන් වැඩි පිරිසක් කොයිතරම් අමාරුකම් මැද ජීවත් වෙනවද කියන එක. මොකද මේ ඇස්සේ කොවිඩ් වසංගතයේ ප්‍රශ්නෙත් ආවා. සංචාරක ව්‍යාපාරේ කඩා වැටීමත් ආවා. අර කියන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා යනවා වගේ මේ හැම එකම එක ගොඩට ආවා. ඒතර මේවා බලපෑම ඉතාම නරක විදියට ආර්ථිකයට බලපාන. ඒක තමයි මේ ආර්ථිකයේ පල්ලෙහාට යන්න ගමන් කරපු දේවල්. ඊට අමතර වශයෙන් අපේ සමහර දර්ශක දැන් ඔය මම පෙන්වන ශ්‍රම වෙළඳපොළ දර්ශක ඒවත් ඉතාම නරක විදියට රටේ මේ අපේ ආර්ථිකයේ තියෙනවා. එතකොට මෙතනින් මට කියන්න මම මෙච්චර පුන මේක කියන්න උත්සාහ කළේ මෙතන යම් දෙයක් ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලන්ට තේරෙනවද? මෙතනින් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දැන් මේ දර්ශකවල අහිතකර භාවයත් එක්ක ඕගොල්ලන්ට තේරෙනවා ආදායම අඩු වෙලා. ජීවන තත්ත්වය පහළ ගිහිල්ලා. එතකොට රටට විදේශයෙන් එන ආදායමත් අවුල. දේශීය ක්‍රියාකාරකම් පහළ ගිහිල්ලා. රැකියා අවස්ථාවන් අහිමි වෙලා. ව්‍යාපාර ස්ථාන වැහිලා. වියදම් වැඩි වෙලා. එතකොට මොකද්ද මේකෙන් එන ඉන්ඩිකේෂන් එක? අනිවාර්යෙන් ජනතාවගේ ආදායම අඩු වීමත් සමග ඉතිරි කිරීම අඩු වෙනවා. ඒ හරහා ආයෝජන අඩු වෙනවා. ඒ හරහා සමස්ත ආර්ථිකයට මේක බලපාන. එතකොට මෙන්න මෙවැනි අවස්ථාවක ජනතාවගෙන් වැඩි පිරිසක් රටේ සමස්ත ජනතාවගෙන් වැඩි පිරිසක් හොඳ විධිමත් මූල්‍ය සාක්ෂරතාවයක් සහිතව තමන් උපයා සපයා ගත්තා වූ මුදල් හම්බ කරගත්ත මුදල් ඒ කාලවලදී පුළුවන් හැටියට ඉතුරු කිරීම හැටියට කරලා තබාගෙන තිබ්බනම් යම් ආකාරයක කීයක් හරි දැන් මේ බැරි අමාරුකම් අවස්ථාවේ මේ අමාරු අවස්ථාවේ උන්ට පාවිච්චි කරන්න ඔවුන්ගේ පරිහරණයට ගන්න අඩුතරමේ වැඩි දේවල් කරන්න නෙමෙයි ගෙදර මේ වියදම් පියව ගන්නවත් ඒ වගේ දේවල් වලට යොදා ගන්න තිබුණා. පොඩි වෙලාවක් දෙන්න මට කෝල් එකක් එනවා. අවසුනි කියන්න පුතා. ඇවිල්ලා මෙහෙම IBSL ගාවට එන්න මේ කරත්ත ගාවට ඇවිල්ලා මේ මම තාම ක්ලාස් එක යනවා තාම මට 3ට ඉවර වෙන්නේ ක්ලාස් එක. මේ කනත්ත ගාවට ඇවිල්ලා කනත්තේ නාරායන්පිට පැත්තට හැරුණම
පොඩ්ඩක් ඉස්සරහට ඉන්ස්ටිටියුට් ඔෆ් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතන කියලා බෝඩ් එක ගහලා තියෙනවා දකුණු අත පැත්තේ. හරිද? හැබැයි එතනට දකුණු අත පැත්තේ කනත පැත්තේ අනික් පැත්තේ. හැබැයි එතෙන්ට එන්න වාහනේ එන්නම් නාරායන්පිට ගිහලා යූ ටර්න් දාලා එන්න ඕන. ඕගොල්ලෝ දැන් ආපහු යන්නේ හයිවේ එකට යන්නද යන්නේ? හයිවේ එකට යන්න. හයිවේ එකට දාන්න ඔව් හයිවේ එකට දාන්න කහතුඩුවෙන් දාගන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ඔව් නැත්තම් කොට්ටාවට යන්න එපා. ඉන්නකෝ ඉන්නකෝ මං කියන්නේ ඔයිට වඩා ලේසි ඕගොල්ලන් දැන් මෙතෙන්ට බොරල් මෙතෙන්ට එන එකේ ආපහු ගිහිල්ලා කැලණි පාලමෙන් ඇතුල් වෙලා එහෙම යන්නේ කවුම. ඔව් මේ පැත්තෙන් යන්න බැංකුකරුවන් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය පල්ලෙහාට ඇවිල්ලා මේ මට එළියට එන්න සමහර 3 වෙනකන් එන්න බෑ ක්ලාස් එක යන නිසා එහෙම වුණොත් පුතා මේ පාරෙන් අනිත් පැත්තට පැනලා මොකද වාහනේ මේ පැත්ත දාලා පාරෙන් මේ පැත්තට මාරු වෙලා පල්ලෙහා මේ සිකියුරිටි එකට මම කියන්නම් මේ මට මෙහෙම බඩුවකයක් ගෙනද්දී ඒක තියාගන්න කියලා මම යන ගම වාහනෙට දාගන්නම්. හැබැයි 3:20යි සමහර 3 වෙනකොට මම ක්ලාස් එක ඉවර වෙනවා. මට පොඩ්ඩක් පොඩි වෙලාවක් ඉන්න පුළුවන් නම් හම්බෙන්න පුළුවන්. හරි එන්න හරි sorry මේ මම අපේ ඥාති පුත්‍රයෙක් කෙනා හම්බෙන්න right මම කියන්න හැදුවේ මේ දැන් මම කියාගෙන ආවේ මෙන්න මේ කාරණානේ මම කතා කරගෙන ආවේ මේක. එතකොට මේ අහිතකර තත්ත්වයන් හැම අතින්ම ආදායම් අඩුවීමට ආර්ථික ක්‍රියාවලියට බලපාතර මේ මූල්‍ය සාක්ෂරතාවයේ තිබුණා නම් වැඩි පිරිසකට යම් ඉතුරු පහදු කරගන්න දෙකින් මේ කාලේ යම් ආකාරයකට අඩුතරමේ අනික් වියදම් කොහොමවත් තමයි ජීවත් වීමේ අමාරු බැරි අමාරුකම පිරිමහ ගන්න තිබුණේ. ඒ තමයි මූල්‍ය සාක්ෂරතාවය තාම වැදගත් සාධකයක් කියලා කියන්නේ. අනිත් එක තමයි ඔය අහිතකර තත්ත්වයන් බැංකු අංශයට, බැංකු නොවන අංශයට, රක්ෂණ අංශයට, ඉතිරි කිරීම අංශයට, ආයෝජන අංශයට හැම පැත්තකටම ඊටාම අහිත විදිහට බලපානවා. ඉතින් මේවා හරි බරපතල කාරණා. ඒක පැත්ත. අනික් පැත්ත තමයි මෙතන පෙනෙන දේවල් වලින් ශ්‍රම වෙළඳ පොළට දායකත්වයන් නොවන අක්‍රීය ජනගහනයේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ අයට දායක වෙන්න පුළුවන්. සමාජ සුබසාධන යෝජනා ක්‍රම. ඒ කියන්නේ සමාජ කියන්නේ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම. social security social benefit security schemes. ඒ කියන්නේ දැන් රක්ෂණ යෝජනා ක්‍රම. දැන් රජයේ වැඩ කරන අයට නම් විශ්‍රාම වැටුපක් තියෙනවා. පෞද්ගලික අංශයේ වැඩ කරන අයට EPF, ETF ඒ ආදී දේවල් තියෙනවා. ඒගොල්ලන් විශ්‍රාම යනකොට හරි නැත්නම් ඒකේ උගස් තියලා ණයක් හරි ගන්න පුළුවන්. නමුත් කිසිම සමාජ ආරක්ෂණ අරමුදලකට දායක නොවන ස්වයන් රැකියා කරන ලක්ෂ 40ක් 45ක විතර ප්‍රමාණයක් රටේ ජනගහනය ඉන්නවා. මේ කුඩා වෙළඳාමක් කරන, පාරේ වෙළඳාමක් කරන, මාළු වෙළඳාමක් කරන, නැත්නම් මොනවා හරි කුඩා ව්‍යාපාරයක් කරන, පොඩි කඩයක් කරන ඒගොල්ලන්ට කිසිම සමාජ සුරක්ෂිතභාවයක් අනාගතේ නැහැ. හම්බ කරගත්ත තමයි එදා ජීවත් වෙන්නේ. ඉතින් එවැනි අයට දායක වෙන්න පුළුවන් සමාජ ආරක්ෂණ ක්‍රමයන්. මුදලක් ඉතුරු කරලා, මුදලක් දාලා, යොදලා මූල්‍ය ආයතන, බැංකු ආයතන, රක්ෂණ ආයතන, මූල්‍ය ආයතන එවැනි අය වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමයන් නැති කිරීම වගකීමක් තියෙනවා. ඒ හරහා යම් අරමුදලක් හැදෙනවා, ඒ ආයතන වල මුදල් ගලා එනවා, ඒව ණයට දෙන්න පුළුවන්, ආයෝජනය කරන්න පුළුවන්. ඒ පැත්තෙන් රටේ ආර්ථිකයට දායක වෙනවා. අනික් පැත්තෙන් ඒ සමාජයේ අවවරණක් නැති වෙන කොටස් වලට යම් ආකාරයකට පිළිසරණක් වෙන්න පුළුවන්කම ලැබෙනවා මේ හරහා. ඉතින් මේක මම කියන්න උත්සාහ කරේ දැන් ඉස්සරහට කතා කරන්න නියමිත පාඩම සේවක අර්ථසාධක අරමුදල, සේවක බාරකාර අරමුදල. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ විභාගවල සමාජ ආරක්ෂණ ක්‍රමයක්. විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදල අපි පාඩම කතා කරලා නැහැ තාම. සේවක බාරකාර අරමුදල ලොකුම අරමුදල් දෙක ඒක. ඒවයි තියෙන වෙනස්කම් මොනවද? අපි ඒවා කතා කරනවා. ඒ වගේ මේවයින් ආර්ථිකයට ඒවයි සමාජිකයන්ට රටට ජනතාවට ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවද? එහෙම ප්‍රශ්න අහලා තිබ්බ ඔයගොල්ලන්. ඒ බැංකුවල මූල්‍ය ආයතන නේ ඔක්කොම. රක්ෂණ අරමුදල්, විශ්‍රාම අරමුදල්. ඒ වගේ මෙන්න මේ කිසිම විශ්‍රාම අරමුදල, කිසිම රක්ෂණ අරමුදලකට, කිසිම සමාජ ආරක්ෂණ අරමුදලකට දායකත්වයෙන් නොලබන ජනගහනයක් ඉන්නකොට රටේ ඒගොල්ලොන්ට එවැනි නිෂ්පාදන, එවැනි ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් හඳුන්වා දීම තුලින් ඔවුන් ඒවට දායක කරගෙන එක පැත්තකින් ඔවුන්ට සමාජ සුරක්ෂිතභාවයක් ලැබෙනවා. අනික් පැත්තෙන් රටේ ආර්ථිකයට ඔවුන් දායක කරගන්න පුළුවන්කම ලැබෙනවා. අනික් පැත්තෙන් ඒ මුදල් ආයෝජනය කරන්න පුළුවන් යම් ආර්ථික කටයුතු වලට රටේ අවශ්‍ය දේවල්. ඉතින් ඔය වාසි ඔක්කොම ලැබෙනවා. මේවා හරියට කරගන්න පුළුවන් නම්. ඒකයි මෙතන මම කියන්න උත්සාහ කරේ. මෙන්න මේක අනුව අපිට පේන දේ තමයි මෙතින් මේක අනුව පේන දේ තමයි මේ ඉන්ඩිකේටර්ස් ඉතාම නරකයි. ඉතින් මේවා හොඳ තත්ත්වයට ගේන වගකීම බැංකු කරුවන් හැටියට, බැංකු නොවන මූල්‍ය ආයතන වල වැඩ කරන, අනාගතයේ බැංකු වල වැඩ කරන්න යන්න ඉන්න හැටියට බැංකු කරුවන් හැටියට ඔයගලන්ට ලොකු රෝල් එකක් තියෙනවා. හොඳ ව්‍යවසායකයන් අඳුනා ගනිමින්, හොඳ ව්‍යාපාරිකයන්ට උදව් කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරන්න, පුද්ගලික අංශේ ව්‍යාපාර දියුණු කරන්න, ඒ හරහා රැකියා අවස්ථාන් වැඩි කරන්න,
ඒ හරහා අය වැඩ කරන අය සහ ඔවුන්ගේ ආදායම් ආයෝජන වැඩි කරන්න අවස්ථාව ලබා දී. මේක තමයි මූල්‍ය අතරමැදිකරණයෙන් කෙරෙන්න ඕන. මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු කිරීමෙන් කෙරෙන්න ඕන. එතන මේ පික්චර් එක බැලුවම ශ්‍රම වෙන්න පොළ දර්ශක බැලුවම ඔයගොල්ලෝ පේනවා ඔයගොල්ලෝ ඉතා අපේ රටක් හැටියට ගත්තා අපි ඉතාම හොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මේ දර්ශක වෙනස් කරන්න, මේ තත්ත්වයන් වෙනස් කරන්න මූල්‍ය වෙළඳපොලේ වැඩ කරන හැටියට බැංකු කරුවන් හැටියට ඒවා වැඩ කරන හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ ඉන්ඩිකේටර්ස් වෙනස් කරන්න. ඒක තනියෙන් ඔයගොල්ලන්ට කරන්න බෑ. ඒකට ප්‍රතිපත්ති සම්පාදකයන්, රජය, ඒ මහා භාණ්ඩාගාරය, ප්‍රතිපත්ති සම්පාදකයන්, රජයේ පොදුවේ, ඒ වගේම බැංකු අංශය, ඒ නියාමකයෝ, මහා බැංකුව ඇතුළු සහ අනිකුත් බැංකු ආයතන, මූල්‍ය ආයතන වැඩ කරන අය, ඒ වගේම යම් ආකාරයක මූල්‍ය සාක්ෂරතාවය සහිත ජනතාවක් මේ ඔක්කොම අංශ සම්පූර්ණ වෙන්න ඕන. ඉතින් මේ දේවල් හරහා ඔයගලන්ට මේ දේවල් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන අනාගතේ. එහෙම අවස්ථාවන් ඇති කරන්න ඕන කියන එක අදහස ඔයගොල්ලෝ ඇති කරගන්න නැත්නම් එහෙම නුනොත් අපි රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බෑ. අපි හැමදාම මෙහෙම ඩෙවලොපින් කන්ට්‍රි එකක් හැටියට තියෙයි. හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට කියයි. ඒකයි තත්ත්වය. රයිට්? ඊට පස්සේ අපි කිව්වා මේක දැන් බලා ගන්න ඕගොල්ලෝ. ඒක පුද්ගල දල්දේශ නිෂ්පාදනය ඩොලර් ටර්ම්ස් වලින් එහෙම GDP එක එකේ අපේ වටිනකම ඩොලර් ටර්ම්ස් වලින් මධ්‍ය වාර්ෂික ජනගහනය ටික අපි කතා කරනවා. ඕක තමයි ආර්ථික අපේ බ්‍රෝඩ් පික්චර් එක. තව අපිට ටේබල් එකක් තියෙනවා. මෙන්න මේ ටේබල් එක. මිල සහ වැටුප් විචලනය. මේක ඔයගොල්ලෝ බලා ගන්න. මිල සහ වැටුප් විචලනය. නිතර මිල උච්චාරණ ආහාර ඒ වගේ දේවල් තියෙනවා. ඒවා බලපානවා. මෙයා ඍජු ලෙස බලන පෑවට මේ වගේ යම් ආකාරයක බලපෑම් තියෙනවා ආදායම් වලට, ඉතිරි කිරීම වලට සහ ආයෝජන වලට සහ අනිකුත් මූල්‍ය හා බැංකු ක්‍රමයට වක්‍රාකාරව බලපෑම් තියෙනවා. වැටුප්. මේ බලන්න වැටුප් රාජ්‍යාංශය. right? නාමික වැටුපයි මූර්ත වැටුපයි දාලා තියෙනවා. විධිමත් පෞද්ගලික අංශය. right? බලන්න මූර්ත වැටුප. ඒ වගේම අවිධිමත් පෞද්ගලික අංශය. right? මේක රාජ්‍යාංශයේ විධිමත් පෞද්ගලික අංශය කෝපරේට් සෙක්ටර් එක අවිධිමත් පෞද්ගලික අංශය. right? ඊළඟට ඒවත් ඔයගලන්ට වැදගත් වෙනවා සාමාන්‍යයෙන් මේවා ගැන දැනුවත් භාවයක් ලබාගෙන තියෙන එක. right. අපි දැන් ටේබල් ටික ඔක්කොම කතා කරා. මුදල් තරව කරන පාඩමත් අපි කතා කරලා ඉවර කරා. right. දැන් මම කැමතියි ඔයගොල්ලෝ එක්ක මේ අපි තව වෙලාවකුත් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ ලියාගන්න. නකවන් දෙන්න. right. මම පොඩි මේ questions ටිකක් දෙනවා ලියා ගන්න ඕගොල්ලෝ. මම කියන්නම්. මට එවන්න තිබුණා හොඳයි මේක මට නමුත් ඒක විලාවක් තිබුණේ කරගන්න. ඕගොල්ලෝ මම කියන්න මේක ලියා ගන්න. ඉන්න. මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්නකො. ප්‍රශ්න දෙකක් දෙනවා මම. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. question number 1 section 1. right? ලියා ගන්න. මම දැන් ප්‍රශ්න දෙකක් දෙන්න යන්නේ. ඒක ලියා ගන්න. right? හරිද? question number 1 section 1. ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදිකරණයේ යෙදෙන ප්‍රධාන ආයතන වර්ගීකරණයන්. ඒ කියන්නේ categories. group of institutions categories. ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදිකරණයේ යෙදෙන ප්‍රධාන ආයතන වර්ගීකරණයන්. පහක් සඳහන් කරන්න.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදිකරණයේ දෙන ප්‍රධාන ආයතන වර්ගීකරණයන් 5ක් සඳහන් කරන්න. කියන්නේ just mention those categories. 5යි. categories 5යි. ආයතන වර්ග 5ක් නෙවෙයි මම ආයතන 5ක් නෙවෙයි මම අහන්නේ categories වර්ගීකරණයන් 5ක්. අර ටේබල් එකක් දුන්නා introduction මේ note එකේ ඔයගොල්ලෝ මතකද? ටේබල් එකේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරන තැන්පතු බාර ගන්න ආදෙන එක වර්ගීකරණයක්. එක කැටගරි එකක්. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරනවා ඒ වගේම තැන්පතු බාර ගන්න මොනවාද? බැංකු, විශේෂ බැංකු, වාණිජ්‍ය බැංකු, මුදල් සමාගම්. ඒවා මහ බැංකුවෙන් නියාමනය කරනවා තැන්පතුත් බාර ගන්නවා. ඔන්න එක වර්ගීකරණය. තව වර්ගීකරණය. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරන නමුත් තැන්පතු බාර නොගන්නා ආයතන. මොනවාද? කල්බදු සමාගම්. උදාහරණයක් කියන්න කල්බදු සමාගම්. රයිට්? තව කියන්න පුළුවන්. තැන්පතු බාර ප්‍රාථමික අලෙවිකරුවන්. රයිට්? දැන් අපි කතා කර මුදල් තරවුකරුවන් නියාමනය කරන මහ බැංකුවෙන්. නමුත් තැන්පත් බාර. ඒ වගේ ඒ වර්ගීකරණ දාන්න පුළුවන් ඒ උදාහරණ. දැන් අපි පාඩම් කතා කරලා තියෙනවා. ඒක වර්ගීකරණ පහෙන් මම දෙකක් නැංගුවේ. ඒ වගේ ඒ පහක් ලියන්න ඕන ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒතර මම කියන්නේ මේ විභාගෙ දෙන්නේ මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට. රයිට්? රයිට්? ඒ වගේ. ඊට පළවෙනි ප්‍රශ්නේ සෙක්ෂන් 1 ලියාගත්තා. ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදිකරණයේ දෙන ප්‍රධාන ආයතන වර්ගීකරණයන් 5ක් සඳහන් කරන්න. ලියන්න ඕගොල්ලෝ ගෙදරදී ලියන්න උත්තර. රයිට්? ඊළඟට ඒ ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 දෙවෙනි කොටස. බැංකු හා මූල්‍ය ක්‍රමයේ සමග බැඳී පවත්නා බැංකු හා මූල්‍ය ක්‍රමයේ සමග බැඳී පවත්නා බැංකු හා මූල්‍ය ක්‍රමයේ සමග බැඳී පවත්නා නීති 5ක් සඳහන් කරන්න. බැංකු හා මූල්‍ය ක්‍රමයේ සමග බැඳී පවත්නා නීති 5ක් සඳහන් කරන්න. ඕන තරම් දන්නවා දැන්. බැංකු හා මූල්‍ය ක්‍රමයේ සමග බැඳෙන ප්‍රධාන නීති මුදල් නීති පනත 2011 අංක 42. කල්බදු පනත 2010 අංක 56. ගෙවීම් මා බේරුම් පියවීම් පනත. ගොඩාක් ඔය අපි පාඩම් ඇතුලේ කතා කරලා තියෙනවා අනපනත් ගැන. දැන් ඉස්සරහට ලබන සතියේ කතා කරන්න ඕන මුදල් විසුද්ධි ගැන වැළැක්වීමේ පනත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. ඔය වගේ නොයෙක් ගොඩාක් තියෙනවා. එයින් 5ක් සඳහන් කරන්න. මේ වෙනකොට අපි ගොඩාක් කතා කරලා තියෙනවා. සඳහන් කරන්න ඉච්චා 5ක් මෙන්ෂන් කරන්න සඳහන් කරන්න. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2නේ සෙක්ෂන් 2නේ අපි ලියාගත්තේ. ඒකේ දෙවෙනි B ඒකේ දෙවෙනි කොටස. ඒකේ කොටස් දෙකයි A B. ඒක තමයි ඔය නීති 5ක් කිව්වේ. ඒකේ B කොටස. දෙවෙනි එක. දෙවෙනි එක. මෙම ආයතන නැත්නම් පහතින් සඳහන් ආයතන නියාමනය කරනු ලබන නියාමන අධිකාරිය කුමක්ද? පාසන ආයතන නියාමනය කරනු ලබන නියාමන අධිකාරිය regulatory authority කුමක්ද? නැත්නම් වෙන වෙනම සඳහන් කරන්න. කොහොමද ලියාගත්තත් කමක් නැහැ. ඒතර මෙතන නියාමන පාසන ආයතන නියාමනය කරනු ලබන නියාමන අධිකාරීන්. ඒ කියන්නේ regulatory authority නියාමන අධිකාරීන් වෙන වෙනම සඳහන් කරන්න නැත්නම් සඳහන් කරන්න. කොහොම හරි කමන්නේ ඒවා වෙන වෙනම කවුද නියාමනය කරන්න කියලා කියන්න. මම ලිස්ට් එක දෙනවා පල්ලෙහාට. නියාමන අධිකාරීන් වෙන වෙනම සඳහන් කරන්න. ආයතන තියෙනවා 5යි 8යි 10ක් තියෙනවා. ආයතන 10ක් තියෙනවා. ඒ ආයතන 10 එක යට එක රූලක් පල්ලෙහාට ලියා ගන්න. ඒක ඉස්සරහා ලියන්න ඕන කවුද නියාමන අධිකාරිය කියලා. ඒ කියන්නේ මේ ආයතන 10 වම් අත පැත්තේ රූලේ කොලේ වම් අත පැත්තේ එක යට එක පල්ලෙහාට ලියා ගන්න. උඩින් ඉඳලා පල්ලෙහාට ලියා ගන්න. ඉස්සරහා පැත්තේ ලියන්න පුළුවන්. එතකොට විභාගෙදි ලිව්වත් එහෙම ලියන්න ඕන නම් ඉස්සරහා පැත්තේ නියාමන අධිකාරිය ලියන්න පුළුවන්. right? වම් අත පැත්තේ ලියාගන්න කොලේ වම් අත පැත්තේ එක යට එක පහළට ලියාගන්න. ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂිත බැංකු,
ලියාපදිංචි විශේෂිත බැංකු. ලියාපදිංචි මූල්‍ය සමාගම්. ලියාපදිංචි මූල්‍ය සමාගම්. ලියාපදිංචි මූල්‍ය සමාගම්. විශේෂිත කල්බදු සමාගම්. විශේෂිත කල්බදු සමාගම්. මුදල් තරවුකාර සමාගම්. මුදල් තරවුකාර සමාගම්. ප්‍රාථමික අලෙවිකරුවන්. ප්‍රාථමික අලෙවිකරුවන්. ශුද්‍ර මූල්‍ය සමාගම්. ශුද්‍ර මූල්‍ය සමාගම්. රාජ්‍ය නොවන ශුද්‍ර මූල්‍ය සමාගම්. රාජ්‍ය නොවන ශුද්‍ර මූල්‍ය සමාගම් NGO MFIs. සමුපකාර ග්‍රාමීය බැංකු. සමුපකාර ග්‍රාමීය බැංකු. රක්ෂණ සමාගම්. රක්ෂණ සමාගම්. සේවක අර්ථසාධක අරමුදල. සේවක භාරකාර අරමුදල. සේවක අර්ථසාධක අරමුදල සේවක භාර. දැන් කීයක් තියෙනවද උතන ආයතන? 10ක් තියෙනවද? කියන්න කවුරු හරි? How many institutions? 10 or 12? All right, okay, fine. හරි. හරි. ඔය ටික ලියන්න ඉස්සරහින් කවුද රෙගියුලේටර් කියලා. right? ඒ ප්‍රශ්නේ දැන් ඒ පළවෙනි ප්‍රශ්නේ එච්චරයි. දැන් question number 2. ඔය question number 1 එකේ කොටස් තුනක් මේ කොටස් දෙකක් තිබුණා, දෙවෙනි එකේ කොටස් දෙකක් තිබ්බා. right? ඒක ලියාගත්තා. right. ඊළඟ question number 2. question number 2. ඒකේ පළවෙනි රෝම ඉලක්කම් 1 පළවෙනි කොටස. ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ section 1. section 1. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නියාමන අධිකාරීන් regulatory authorities, regulatory bodies, නියාමන අධිකාරීන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නියාමන අධිකාරීන් regulatory bodies වෙන වෙනම සඳහන් කරන්න. කියන්නේ one by one වෙන වෙනම සඳහන් කරන්න. regulatory authorities ගොඩක් තියෙනවා ලංකාවේ. සඳහන් කරන්න. වෙන වෙනම සඳහන් කරන්න. මෙම ක්‍රම ඒකටම තව කැලලක් තියෙනවා. මෙම ක්‍රමවේදයේ හඳුන්වන නම මෙම ක්‍රමවේදය හඳුන්වන නම කුමක්ද? මෙම ක්‍රමවේදය හඳුන්වන නම කුමක්ද?
ඒ කියන්නේ අපි දන්නවා ලංකාවේ regulatory authorities regulatory bodies කීපයක් තියෙනවා. මහා බැංකුව, right? මහා බැංකුවෙන් ආයතන කීප රක්ෂණ නියාමන අධිකාරිය, සෞපකාර කොමසාරිස්වරයා, එතකොට සුරකුම්පතා විනිමය කොමිෂන් සභාව, කම්කරු කොමසාරිස්වරයා ආදී වශයෙන් විවිධ වූ නියාමන අධිකාරීන් ඉන්නවා regulatory bodies. ඒකට commonly අපි කියනවා multiple regulatory system. ඒ කියන්නේ බහුවිධ නියාමන ක්‍රමවේදය. ඒ කියන්නේ අපි එක ආයතනයක් නෙමෙයි. ආයතන එක එක අංශ වලට එක එක ආයතන. ඒ කියන්නේ multiple regulatory system. ඒක තමයි commonly කියන වචනේ. ඔකට උත්තරේ ඒක, right? ඒ මම කතා කරලා තියෙන ඕගොල්ලෝ එක්ක. ඒකේ දෙවෙනි කොටස, දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. බැංකු නොවන මූල්‍ය ආයතනවල, ඒ කියන්නේ non banking financial institution, බැංකු නොවන මූල්‍ය ආයතනවල බැංකු නොවන මූල්‍ය ආයතනවල ව්‍යාපාරික ආකෘතීන්, බැංකු නොවන මූල්‍ය ආයතනවල ව්‍යාපාරික ආකෘතීන් ව්‍යාපාර ආකෘතීන් සහ ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු, ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සැකෙවින් විස්තර කරන්න. ප්‍රධාන මෙහෙයුම් කටයුතු සැකෙවින් විස්තර කරන්න. ඒ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. Question number 2, section 3. දෙදස් 16 අංක 6 දරන 2016 අංක 6 දරන 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනතට අනුව 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනතට අනුව ශ්‍රී ලංකාවේ ශුද්ධ මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණ කිරීමේ ව්‍යුහය ශ්‍රී ලංකාවේ ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය කිරීමේ හා අධීක්ෂණය කිරීමේ ව්‍යුහය කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. Question number 2, section 4. Question number 2 තාම අපි කතා කරන්නේ ලියාගන්න ඒකේ section 4 හතරවෙනි කොටස. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුල ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුල ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුල බැංකු නොවන මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුල
බැංකු නොවන මූල්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ බැංකු නොවන මූල්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වයෙහි වැදගත්කම කෙටියෙන් සාකච්ඡා කරන්න. දැන් මම ප්‍රශ්න දෙකක් දුන්නා ඔයගොල්ලන්ට. රයිට්? ප්‍රශ්න දෙකක් දුන්නා. මේ ප්‍රශ්න දෙකෙන් දෙවෙනි ප්‍රශ්නේ ඔය කියපු සුද්ධ මූල්‍ය පනතේ තියෙන නියාමන හා අධීක්ෂණ ව්‍යුහය කියන්න එකට ඇරෙන්න අනික හැම ප්‍රශ්නෙටම උත්තර ලියන්න පුළුවන්. මම ඒව උගන්වලා තියෙනවා. ඒක ලබන සතියේ බොහෝ විට ලබන සතියේ විතර මම ඔයගලන්ට උගන්වන ඔය සුද්ධ මූල්‍ය පන්ත ගැන පාඩම තාම කළේ නැහැ. ඒ නිසා ඒ උත්තරේ ඔයගලන්ට ඒ කරාට පස්සේ අනිවාර්යෙන් ලියන්න පුළුවන්. ඒ දෙවෙනි ප්‍රශ්නෙත් අනිත් කොටස් වලට උත්තර ලියන්න පුළුවන් ඔයගලන්ට. ඒක උගන්වලා තියෙනවා. පළවෙනි කොටස කොහොමද ලියන්න පුළුවන්. ඒ කාරණා මම කියලා තියෙන. ඒ නිසා ඔය උත්තර ටික ලියලා තියාගන්න ඕගොල්ලෝ. අපිට පුළුවන් මට පුළුවන් ඉඩ ලැබෙන අවස්ථාවක දැන් පාඩම් තව අපි කරනවා තව මාසයක් විතර වගේ සුමාන කීපයක් අපිට කරන්න තියෙනවා. ඒ කරනකොට මම ඔය උත්තරත් ආයි අවස්ථාව හම්බුනම පැහැදිලි කරලා දෙන්නම්. කොහමරි ඔය ශුද්ධ මූල්‍යයක සම්බන්ධ පාඩම කරාම මේ ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් වේවි ඔයගොල්ලන්ට. ඒ නිසා මම හිතන්නේ අද අපිට පාඩම ඉවර කරන්න පුළුවන්. හේතුව මේ දැන් මට දැන් චෙක් කරලා බලන්න ඕන ඔයගොල්ලන්ට මෙච්චර දවස් මම කරලා තියෙන පාඩම් ටික මගේ ළඟ තියෙන. අද තමයි මම මේක දාගත්තේ. මේක බලලා ඊට පස්සේ මම ලබන සතියේ කරන්න ඕන පාඩම් ටික ඔයගොල්ලන්ට එවන්නම්. මේ ලබා දෙන්නම් ඔෆිස් එකට. එතකොට මේ අපිට තව ඉතුරුලා තියෙන පාඩම් ටික පෙළගස්සලා ගන්න. අපිට තියෙන අනාගත බැංකුකරණේ තාක්ෂණය අනාගත බැංකුකරණේ මුදල් සමාගම් කල්ප සමාන ගනුදෙනු කරන ආරක්ෂා කිරීමේ නියාමන රාමුව මම හිතන්නේ මම කතා කළේ නෑ ඒක. ඊළඟට ගෝලීය මූල්‍ය අර්බුදය, ඒ වගේම රක්ෂණ සම්බන්ධ තව දෙයක් අපිට කතා කරන්න ඉතුරුලා තියෙනවා. ගෝලීය මූල්‍ය අර්බුදය ලංකාවට බලපාපා කරේ කොවිඩ් එක්ක. ඊළඟට සේවක අත්සාධාර මුදල්, සේවක භාරකාර මුදල් ඒ පාඩම සහ අපි මේ පාර අපිට උපදෙස් දුන්නේ DG මේ question papers මේ revision class එකේ කතා කරද්දී මුළු syllabus එකම ආවරණ විදිහට ප්‍රශ්න තෝරාගෙන මේ ප්‍රශ්න පත්‍ර දෙකක හෝ තුනක විශේෂයෙන් තුනක විතර කතා කරන්න කියලා. ඒ නිසා revision class එක දැන් දැනට මම හිතන්නේ non banking වලට නේ ඔයගොල්ලෝ ඒවයි time table එක මට ඔෆිස් එකෙන් දැනුම් දුන්න විදිහට නොවැම්බර් 18 20 22 ආදී දවස් කීපයක තියෙනවා. announce කරයි මෙහෙන් dates. ඔයගොල්ලන්ට කැමති කෙනෙක් batch දෙකක ළමයි ඉන්නවා. ඊට කලින් විභාග ලියලා ආයි ලියන්න බලන් ඉන්න ළමයි ඉන්නවා. කැමති නම් ඔයගොල්ලන්ට රිවිෂන් එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඒවත් මම හිතන්නේ ඔන්ලයින් තමයි කරන්නේ. ඒතර අපිට දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න ඒ රිවිෂන් ක්ලාස් වලටත් මම පොඩි ගයිඩ්ලයින් එකක් දෙනවා, අවුට්ලයින් එකක් දෙනවා. මෙන්න මේ ටික කියවලා ලේස් දෙන්න කියලා. මොකද රිවිෂන් ක්ලාස් එකේ මේ වගේ නෝට්ස් කතා කරන්න වෙන්නේ නැහැ. කෙලින්ම ප්‍රශ්න පත්‍ර ගත්තා කතා කරන් ගියා. ඒකට ළමයි කියවලා කරලා දැනුවත් වෙලා ඉන්න ඕන කොහොමද දැනුවත් භාවයක් තියෙනවා උත්තර ලියන විදිය සහ කරුණු අපි සාකච්ඡා කරනවා රිවිෂන් ක්ලාස් වල ස්පෙෂලි බාරක් දාලා කියවන්න ඕන ටිකක් තිබුණොත් රිවිෂන් ක්ලාස් වලටත් මම මේ සමරයිස් කරපු නෝට්ස් කීපයක් එවනවා මේ ටික බලන්න කියලා. එතකොට ඒ අනුව තමයි අපි ටක් ගාලා ඩිස්කෂන් එක කරන්නේ. දවස් දෙක තුනක් අපි කරනවා පේපර්ස් කීපයක් පුළුවන් තරම් උපරිම විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්? හරි එහෙනම් අද අපි පාඩම ඉවර කරන්නම්. පොඩි වෙලාවක් තියෙනවා ඉස්සරහට තව විනාඩි 7ක් 8ක් කවන්නේ. ඉවර කරමු මේ අපි අනිත් දවසේ next week අපි කතා කරමු. right? හරි. thank you එහෙනම්.